පින්වත්නි අපි දැන් සූදානම් වෙන්නේ සිරිත් පරිදි මේ නාරද මන්දිරයේදී සිදු කරනු ලබන දහම් පන්තියේ අද නියමිත සූත්‍රය සාකච්ඡා කිරීමට ශ්‍රවණය කිරීමටයි අද මේ පිළිතුරට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේත අයිති මහා අස්සපුර සූත්‍රය. මහා අස්සපුර සූත්‍රය මේ පිළිබඳව ලිඛිත සටහන් තව ටික වෙලාවකින් ලැබෙවි. මේ ඡායා පිටපත් ගැනීම යන්ත්‍රයේ අක්‍රිය වෙලා තියෙන නිසා දුර යවන්න සිදු වෙනවා. ඒක තව එක මොහොතකින් ලැබෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනකොට වැඩ සිටියේ අංග කියන ජනපදයේ. ඉන්දියාවේ තිබ්බලුනේ ඒ දවස්වල ජනපද කීයක්ද? 16ක්. 16ක් තිබ්බේ. ඒවට කියනවා සුලුස් මහ ජනපද කියලා. ඒ ජනපද අතරින් අංග ජනපදයේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ. ඒ අංග ජනපදයේ තියෙනවා නියම් ගමක්. ඒකේ නම අස්සපුර. මොකද නියම් ගම කියන්නේ? කුඩා නගර. කුඩා නගරය පොඩි ටවුන් එකක් වගේ එකක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ අස්සපුර නගරයේ වැඩ ඉන්නකොට එහි ස්වාමීන් වහන්සේලා අමතල ඒ ප්‍රදේශයේ වාසය කරන බුදුහාමුදුරුවෝ එක්ක හිටපු හාමුදුරුවෝ අමතලා තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. මේ අස්සපුර නගර වාසීන් බොහෝම ශ්‍රද්ධා සම්පන්න අය. අස්සපුර කියන නගරයේ හිටපු අය ඉතාම ශ්‍රද්ධා සම්පන්නයි. ඒ කටිය තෙරුවන් මමායනය කරගෙන ඉන්නවා. ඔය මමත්වයේ කියන පිටර හොඳ නෑ නේද? මගේ කරගන්නේ. හැබැයි තෙරුවන් කරගත්තට කමක් නෑ. මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ. බුදුරජාණන් වහන්සේ මගේ. ධර්ම රත්නය මා වෙනුවෙන් දේශනා කරනු ලද්දා. ආර්ය මහා සංඝ රත්නය මගේ අපේ අපට මඟ පෙන්වන පිරිස කියන මමායනෙන් යුක්තව වහන්සේලා මේ අස්සපුර නගර වාසීන් කටයුතු කළේ. ඉතින් එදා දවසේ මහාන වෙච්ච පුංචි හාමුදුරු කෙනෙකුට හරි මේ අස්සපුර නගර වාසීන් සැලකන්නේ බොහෝම ගෞරවයෙන්. මහාන වෙලා අවුරුදු 60ක් වෙච්ච හාමුදුරු කෙනෙකුට මහතරුන් වහන්සේ නමකට දක්වන සැලකිල්ල අස්සපුර නගර වාසීන් මේ පුංචි සාමණේර හාමුදුරුවන්ට එදා මහාන වෙච්ච කෙනාට බව දක්වනවා. මෙයාලගේ ශ්‍රද්ධාවේ තරම. එයාලට මේ හාමුදුරුවෝ පුංචි ලොකුයි කියලා ගැටලුවක්. දැන් මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට එක දවසක් සරත්වර කොසල් රජුරෝ දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරනේ මේ නගරේ මිනිස්සු අතරේ තියෙන හැඟීමක් ඔබ වහන්සේ බොහොම තරුණ වයසේ කෙනෙක්, යෞවනයේ පසුවන කෙනෙක්. ඔබ වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වට ඔබ වහන්සේ බුදු වෙලා නෑ. උත්තර තරුණෙක් කොහොමද තරුණ කාලේ බුදු වෙන්නේ? ඒ නිසා ඒ බුදු වෙලා නෑ කියලා කතාවක් යනවා කියලා. ඒ බුදු වෙලා නෑ කියලා කියන්නේ ආසන්නම ප්‍රධාන හේතුව මොකක්ද? තරුණ නැහැ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කොසල් රජුවන්ට ප්‍රකාශ කරනවා කොසල් රජතුමනි පුංචි කියලා අව탁සේරු කරන්න හොඳ නැති. අව탁සේරු කරන්න හොඳ නැති කාරණා කියතිනවා.
හතරක් තියෙනවා. පුංචි කියලා අව탁සේරු කරන්න හොඳ නැති කාරණා හතරක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ගිනි පුපුර. ගිනි පුපුර අනේ හරිම පුංචි ගිනි පුපුරක් නේ ලස්සනයි නේ කියලා අල්ල උඩ තියලා කරකවන්න කිව්වොත් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. ඕක පිටුරු ගොඩ කර දැම්මොත් මහ විශාල ගින්නක් හට ගන්න පුළුවන්. ඒ නිසා ගිනි පුපුරු කියන මේ පුංචි කියන පල්ලෙහාට දාලා නොසලකා ඉන්න හොඳ නෑ. ඒවා බොහොම පරිස්සමින් පරිහරණය කරන්න. දෙවැනි එක මොකක්ද? දෙවැනි එක සර්ප පැටිය. සර්ප පැටිය. සර්ප පැටිය පුංචි කියලා ඉවර වෙලා සර්ප පැටියෙ හිංසා කරන්න යන්න හොඳ නැහැ. ගණන් ගන්න නැතුව ඉන්න බෑ. අනේ පැටියෙක්නේ ඔන්න හිටපු ආවේ කියලා. හොරතල් කරන්න ගියොත් සමහර වෙලාවට සර්ප පැටිය දෂ්ට කරනවා. සර්පය දන්නේ නැහැ මොකද්ද මේ කියලා දෂ්ට කරනවා. එතකොට සර්පයාගේ විස පැටිය උනත් විශේෂයෙන්ම පවතිනවා. ඒ නිසා එයත් කවුද කියලා දැනගෙන හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. තුන්වෙනි එක්කෙනා රාජකුමාරයා. රාජකුමාරවරු පුංචි කියලා ඉවර වෙලා අව탁සේරු කරන්න හොඳ නැහැ. අනිත් සාමයේ පොඩි කොල්ලනේ තව රජ වෙන කල් තියෙනවනේ කියලා ටොපු වනින්න ඒකෙකින් හිංසා කරන්න යන්න හොඳ නැහැ. මොකද රජවරු ඕ මතක තියාගෙන ඉන්නවා. රාජකුමාරවරු මතක තියාගෙන ඉඳලා ඉවර වෙලා රජ වෙච්ච ගමන්ම ජාතක කතාවේම තියෙන ඔය වෙයි පළිය ගන්න. දැන් අද කාලේ රාජකුමාරවරු නැහැ. අද කාලේ විදිහට ඔය දේශපාලඥයන්ගේ පුතාලට එහෙම අනවශ්‍ය විහිළු කරන්න යන්නේ. තමන් රජ නොවුණත් තාත රජ වෙච්ච ගමන් හරි ඒකේ පළිය ගන්නවා. නේද? ඊළඟට හතරවෙනි කෙනා තමයි පුංචි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ පුංචි කියලා අව탁සේරු කරන්න යන්න හොඳ නැහැ. අනේ මේ පොඩි හාමුදුරුවනේ තාම මොනවත් දන්නේ නැහැ. අද ඊ මහාන වෙච්ච කෙනෙක් කියලා ගණන් ගන්න නැතුව ඉන්න හොඳ නැහැ. පොඩි හාමුදුරුවෝ තමයි කවදා හරි දවසක අනාගතයේදී ශාසනය වපුරවන්නේ. යෝ හවි දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුක්ඛෝ චන්ති. යෝ හවි දහරෝ භික්ඛු පුංචි හාමුදුරුවෝ කියන්නේ යුඤ්ජති බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ ඉතාම හොඳට යෙදෙනවා. ඉතාම හොඳට ශාසන බ්‍රහ්මචර්යාව රැකගෙන හොඳට ධර්මී ඉගෙනගෙන ගුණ නුවණින් පෝෂණය වෙනවා. සෝයිමං ලෝකං පභාසේති. උන්වහන්සේ මේ ලෝකේ බබළුවනවා. මොන වගේද? අබ්භාමුක්ඛෝ චන්දි. චන්දිමා කියන්නේ හඳ. අබ්භාමුක්ඛෝ. අබ්භා කියන්නේ වලාකුළු. වලාකුළු වලින් මිදිච්ච හඳ. පුංචි කාලේ සමහර වෙලාවට අර වලාකුළුෙන් වැහිලා වගේ තියෙන පුළුවන්. හැබැයි හඳ එහෙමම තියෙනවා. නේද? වලාකුළුෙන් වැහුණා කියලා හඳ නැත්තේ නෑනේ. හඳ තියෙනවා. හඳේ වැඩ බලා ගන්න පුළුවන් වලාකුළු ගිය දවසට. නේද? අන්න ඒ වගේ අබ්භාමුක්ඛෝ චන්දිමා වලාකුළුෙන් මිදිච්ච හඳ වගේ ශාසනය බබළුනවා. දැන් බලන්න ගිහියෝ වයසට යන්න ගණන් ගන්නෑ කවුද? නේද? අනේ මේ අම්මලගේ කාලේ වගේ නෙවෙයි දැන් කාලේ මේ 21 වෙනි සේවස ගෝලීය කරන්නට අහු වෙලා තියෙන අපේ කාලේ අලුත් විදියට මුහුණ දෙන්න ඕන අලුත් චින්තන තියෙන ඔය විදිහට කියනවා. වයසට යන්න කටිය ඈත් කරනවා. හාමුදුරුවෝ එහෙම නෙවෙයි. හාමුදුරුවෝ වයසට යන්න ඩිමාන්ඩ් එක කරයි. නේද? ඒකයි ස්වභාවය. නායකකම් ලැබෙන්නේ දානෙට වැඩිම ආරාධනා කරන්නේ ඔක්කොම කරන්නේ සමහරවිට ඔක්කොම හාමුදුරුවෝ තෝරලා. කොහොම හරි කවදා හරි ලොකු වෙන්නේ පොඩි හාමුදුරුවෝ. කවදා හරි සසුන බබළුවන්නේ පොඩි හාමුදුරුවෝ. ඒ නිසා මේ අය මේ අස්සපුර ගම්වැසියෝ නියම් ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේට වගේම එදා දවසේ මහාන වෙච්ච හාමුදුරුවන්ට පුංචි හාමුදුරන්ට පවා බොහොම ගෞරවයෙන් සැලකුවා. ඉතින් මේ හාමුදුරුවෝ පින්ඩපාත වැඩිහාම තමන්ගේ ගම්වලට, ගෙවල් වලට හාමුදුරුවෝ වඩම්වාගෙන ගෙදරට එක්කරගෙන ගිහිල්ලා පාඩි කරවලා කොහොම උපස්ථාන කරලා සැලකිලි දක්වලා කටයුතු කරනවා. ඒ වගේම මේ අය මේ අස්සපුර ගමේ ඉන්න අය මොනවා හරි කවුරු හරි මුණ ගැහුණාම කතා කරන්නේ මොනව ගැනද?
මාර්ගඵල ගැන, සතිපට්ඨානය ගැන. දැන් මොන මාර්ගඵලයේ තත්වයේ ඉන්නේ? දැන් කොහොමද ඔයා කරගෙන යන භාවනා කටයුතු? කොහොමද ඔයාගේ මානසික විවේකය, ධ්‍යාන සම්පත් කොහොමද කියලා කතා කරන්නේ? හැමදාමත් කතා කරන්නේ ඒ වගේ. ඉතින් අස්සපුර නගර වාසීන් වගේ අපි පන්තියට එන අය අඩුම තරමේ පන්ති ඉවර වෙලා යනකොටවත් ඒ ගැන කතා කරනවා. මේ වෙන මොනවද ගෙදර ගිහිල්ලා කතා කරන්න ඕනේ. අඩුතරමේ පඩිපලෙන් බහිනකොටවත් අනුන්ගේ ඕපදූප කතා කරන්නේ නැතුව පුළුවන්කම තියෙනවා නම් මේ පන්ති සාකච්ඡාවෙච්ච දෙයක් හරි ගැන හිතන්න කුසල චේතනා දියුණු කරගන්න. ඉතින් මේ අය හරියම යටහත් පහත් පැවතුම් ඇති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණ හොඳට දන්න පිරිසක්. ඉතින් මෙන්න මේ පිරිස කරා පින්දපාතේ යනකොට ඒකට සුදුස්සෙක් වෙලා යන්නට ඕන නිසා හොඳ වැදගත් ශ්‍රද්ධා සම්පන්න පිරිසක් නේ. ඒ පිරිසකින් ප්‍රත්‍යලාභය ලබන්න නම් ඒකට සුදුස්සන් වෙන්නට ඕන කියන කාරණේ තමයි බුදුහාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාට අස්සපුර සූත්‍රයේදී උගන්වන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගෙන් අහනවා අස්සපුර ගමට ගියහම ඔයාලට කොහොමද කියන්නේ ගමේ මිනිස්සු? එතකොට කියනවා ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා. අපි දුරින් එනවා දැක්කහම ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා කියලා මිනිස්සු කතා වෙනවා අපි අහලා. එතකොට ඔයාලට කොහෙක ගිහිල්ලා ගමට කවුරු හරි හඳුන්වලා දෙනකොට කවුරු කියලාද හඳුන්වලා දෙන්නේ? ඒ හඳුන්වලා දෙන්නේ ශ්‍රමණයන් වහන්සේ. දැන් තමන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට හඳුන්වලා දුන්නා ශ්‍රමණයෝ කියලා හඳුන්වලා දුන්න ආමුදුරු කෙනෙක් ලංකාවට ඇවිල්ලා. කවුද? බොහොම ප්‍රසිද්ධ ගාථාවක්. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවක තවේවනුකම්පායි ජම්බුදීපයිද අනුවලා හඳුන්වලා දෙනකොට කිව්වේ සමනාමයන් මහරජතුමනි අපි ශ්‍රමණේ. එතකොට හාමුදුරුවෝ තමන්ව හඳුන්වා දීමේදී කියන්නේ ශ්‍රමණිය කියලා. ශ්‍රමණියෝ කියලා. එතකොට දැන් මිනිස්සු හඳුන්වන්නේ හාමුදුරුවෝ ශ්‍රමණියෝ කියලා. හාමුදුරුවෝ තමන් විසින්ම තමන් හඳුන්වා ගන්නේ ශ්‍රමණියෝ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනව මේ ස්වාමින් වහන්සේලාගෙන් දැන් මේ ශ්‍රමණයන් කියලා හඳුන්වනව නම් ඔය ඇත්තෝ ඒකට සුදුසුකම් ඇතුව වාසය කරනවා. ශ්‍රමණයෝ නිසා ඔය ඇත්තන්ට මිනිස්සු සිව්පසේන උපස්ථාන කරනවා. මොනවාද සිව්පස? චීවර, පින්දපාත, සේනාසන, ගිලානපත. මේවයි උදව් කරනවානේ. එහෙම උදව් ගන්නව නම් ඒ උදව් කරන්නේ ශ්‍රමණයන් වහන්සේලා නිසා. ඒ ශ්‍රමණත්වයට, ශ්‍රමණ භාවයට ගැළපෙන විදිහට ඔය ඇත්තන්ගේ පැවැත්ම තියනවද කියලා හැමතිස්සෙම කල්පනා කරලා බලලා හික්මෙන්න. ඒ පැවැත්මෙන් යුක්ත වෙන්න කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා. එතකොට ශ්‍රමණයෙක් ළඟ තියෙන්න ඕන. ශ්‍රමණයෝ විතරක් නෙවෙයි මෙතන හිතන්නේ කොහොම හාමුදුරුවන්ට කියපු එකක් අපිට අදාළ නැහැ මේක කියලා හිතන්න එපා. එතන හාමුදුරුවෝ ආසන්න නිසා මේක හැමෝටම පොදුයි මේක. ශ්‍රමණයෙක් එහෙම නැත්නම් ශ්‍රාවකයෙක් ළඟ තියෙනවා. ශ්‍රාවකය කියන්නේ කාටද? ශ්‍රාවකය කියන්නේ අහන එක්කෙනා. අහන එක්කෙනා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉස්සර තිබ්බේ මේ අහල ඉගෙන ගන්න ක්‍රමයක් නේද? බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ විදිහට දර්ශනය කරලා ඒ කාලේ මේ ප්‍රොජෙක්ටර්ස් තියෙන්නේ නැතුව ඇති. ගුරුදේවක මහත්තයෝ වගේ කෙනෙක් ඉන්නේ නැතුව ඇති බුදුහාමුදුරුවන්ට ප්‍රොජෙක්ටර් එකක් පූජා කරන්නේ. ඉතින් කොහොම හරි ඒ නිසා දැන් මේ අහල විතරයි ඉගෙන ගත්තේ ඒ කාලේ. ඒ කියන්නේ ශ්‍රාවකයෝ කියන්නේ එකයි. ඉතින් ශ්‍රාවකයෙක් වෙන්න නම් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න නම් ශ්‍රාවකයෙක් තුල තියෙන්න ඕන පළවෙනි ලක්ෂණය මොකක්ද? දැන් අපි හැමෝම බුද්ධ ශ්‍රාවකයෝ නේද?
ගිහි පැවිදි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ ඔක්කොම එක වචනයකට ගත්තොත් ශ්‍රාවකය. අපි ශ්‍රාවකෙක් නම් අපේ ශ්‍රාවකත්වයේ තුල රැඳිය යුතු ප්‍රධානම කාරණයක් මෙතන උගන්වනවා. ඒ තමයි ලැජ්ජාවයි භයයි. ඒකට පාලියෙන් කියන කොහොමද? හිරියොත්ප්පටි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිගන්න ධර්මයේ අහන කෙනෙක් නම් අපි පවට ලැජ්ජා වෙන්න. පව් කරන්න. ලැජ්ජා වෙන්න ඕන පව් කරන්න බය ඇති කරගන්න. අන්න ඒ දෙකෙන් යුක්ත වෙන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මංගාව පවට ලැජ්ජාවයි බයයි තියෙනවනේ. ඒ දෙකෙන් යුක්ත වෙලා හිටියෙම ඇති. පව් කරන්නේ නැතුව ඒවට ලැජ්ජා වෙලා බයෙන් නිකාම හිටිය ඇති. එහෙම කියලා මන්දෝත්සාහී භාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් එහෙම ඉන්නෝනේ ගොඩක් අය නේද? ඔය නිතර පන්සල් යන්න ඕනද, බණ අහන්න ඕනද, සිල් ගන්න ඕනද, භාවනා කරන්න ඕනද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පව් කරන්නේ නැතුව අනිත් අයට කරදරයක් කරන්නේ නැතුව එලා ඉන්න කියලානේ. ඉතින් ගෙදරට වෙලක් මම ඕකනේ කරගෙන ඉන්නේ. එහෙම කියන නයි ඉන්නවා. ඒ කියන්නේ මේ සූත්‍රය හරියට එකට කියවල නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම කියලා එතනින් සෑහීමකටපත් වෙන්න එපා. මගේ ශ්‍රාවකයෙක් නම් මට ලැජ්ජාව බය තියෙනවා ඒ හොඳටම ඇති. ඔය දියර දෙක මැද කියලා හිතාගෙන සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? ඔන්න ශ්‍රමණේ බ්‍රාහ්මණේ විදියට හඳුන්වලා දෙන්නට අවශ්‍ය කරන ශ්‍රමණකාරක ධර්ම බ්‍රාහ්මණකාරක ධර්ම වලින් යුක්ත වෙනවා. ශ්‍රාවකයෙක් ළඟ තියෙන ඕන පළවෙනි එක මම කිව්ව ලැජ්ජාවයි භයයි. දෙවෙනි එක තමයි කාය වා වචී සමාචාරයන්ගෙන් යුක්ත වෙන්න. කාය සංවරයෙන් යුක්ත වෙන සමාචාරය තියෙන්න ඕන. ඒ වගේම වචී සමාචාරය තියෙන්න ඕන. ඊළඟට මනෝ සමාචාර. කාය වාක් මනෝ සමාචාර වචී නෙමෙයි. මනෝ සමාචාර. මොකද චාරය කියන්නේ? චාරය කියන්නේ හැසිරීම. සමාචාරය කියන්නේ සදාචාරය සමාචාරය කියන්නේ හොඳ මනා හැසිරීම. දුරාචාරය කියන්නේ නොමනා හැසිරීම. කැත විදිහට ඉන්නේ. එතකොට ඔන්න දැන් මේ අර ලැජ්ජාවෙන් බයෙන් ඉන්න කෙනා ආපහු හිතනවා මම පිරිසිදු හොඳ වූ කායික ලක්ෂණ වලින් යුක්ත වෙන්න, හැසිරීම වලින් යුක්ත වෙන්න. ඒ වගේම මගේ කයි කිසිම අඩුපාඩුවක් ඇතිව ඉන්න හොඳ නැහැ. මම කාටවත් හානියක් කරන්නේ නැහැ. එයා හිතනවා. හැමදාම යා උදේට නැගිටලා එක වාක්‍යයක් කල්පනා කරනවා. මොකද්ද? මා නිසා අනෙකුට කරදරයක් නම් නොවේවා. මා නිසා අනෙකුට කරදරයක් නම් නොවේවා. එතකොට මගේ වචන නිසා, මගේ ක්‍රියාව නිසා, මගේ සිතිවිල්ලකින්වත් අනේ අද කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. ඉතින් ඔන්නේ යා මොකද කරන්නේ? කයින් සංවර වෙනවා. කයින් වැරදි කරන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මොනවද කයින් කරන වැරදි? සත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය. එයා හිතනවා මං කිසිම සතෙක් මරන්නේ නැහැ. මම මගේ පාඩුවේ. ඊට පස්සේ ආපහු හිතනවා මං කාගේවත් දේවල් කඩා වඩා ගන්න නැහැ නේ. මට පුළුවන් ආකාරයට හම්බ කරගෙන මං ජීවත් වෙනවා. ඊට පස්සේ ආපහු හිතනවා මං කාම මිත්‍යාචාරයේ දෙන්නේ මං බොහොම වැඩගත් ආයත මගේ ජීවිතය හදා ගන්න. දැන් ඔය විදිහට හිතලා එයා එතනින් සෑහීමකටපත්. ඔය ඇත්ත කියලා. ඒක ප්‍රමාණවත් නෑ. ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ. සත්තු මරන්නේ නැතුව හිටියයි, හොරකම් කරන්නේ නැතුව හිටියයි, කාම විත්‍යාචාරයේ දෙන්නේ නැතුව හිටියයි කියලා කවුරු හරි සතුටු වෙනවා නම් එය හරියට ධර්මයේ දන්න කෙනෙකුගේ සතුට නෙවෙයි. ඒ නිසා එතනින් සෑහීමකටපත් වෙන්නේ පාඩේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දැන් සත්තු මරන්නේ නැතුව ඉන්නවා. සෑහීමකටපත් වෙනවා සත්තු මරන්නේ නැතුව ඉන්නේ. දැන් බුදුහාමුදුරු කියන ඒක සෑහීමකටපත් වෙන්න එපා.
එහෙනම් මොකද කරන්නේ? සතුන්ට කරුණාව මෛත්‍රිය දක්වන්න. සතුන්ට කරුණා මෛත්‍රිය දක්වන්න. ඒ වගේම ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් යුක්ත වෙන්න. භ්‍රමචාරී ජීවිතයකට හැදෙන්නේ. නේද? කාමීත්‍යාචාරයෙන් වැළකීලා මාසයකට සැරයක්, දෙසරයක්, තුන් හතර සැරයක් හරි භ්‍රමචාරීව වාසය කරන්න. දැන් භ්‍රමචාරී වාසය ගොඩාක් වෙලාවට ලේසි කොහෙද? ගෙදරදිද? භ්‍රමචාරී. බැරි කමන්නේ පුළුවන්. නමුත් ඒවට බාධා වැඩි ගෙවල් වල. නේද? නිසා පන්සල ඒකට ලේසිම තැන. පන්සල. දැන් අපි බලන්න අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ සමාදන් වෙලා ගෙදර ගියාම සමහර වෙලාවට ගෙදර ඉන්න අයගෙන් යම් යම් කරදර ඉන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට තේකක් හදලා දෙන්න කියන්න පුළුවන්. ඊළඟට මොනවා හරි බත් වේල දෙන්න කියන්න පුළුවන්. වෙලාව කරක් වුණොත් මේ බනින්න පුළුවන්. එහෙම බනිනකොට මෙයක් නිකන් ඉන්නේ මමත් සිල් සමාදන් වෙන්නේ මටත් ඕව අල්ලන්නේ නැහැ කියලා එයක් හඳ වෙන්න පුළුවන්. නේද? සමහරවිට කියනනේ මේ මම සිල් අරගෙන ඉන්නේ මාව අවශ්‍ය ගන්න එහෙම පහ කියලා කියනවා තමයි. නේද? ඉතින් ඒ විදිහට ගියාම සමහරවිට එයාගේ පසුබිමක් නැහැ ඊතරදී. ඒ නිසා අනිත් ඒවාටම අනිත් ශික්ෂාපද රැකීමේදී ඒවත් භ්‍රමචාරී ගුණයට අයිති ඒවා. විකාල භෝජනයෙන් වළකින එක ඊළඟට අනිත් දේවල් ලේසියෙන් කරගන්න පුළුවන්. එක්තැනකට තැනකට වෙලා හිටියොත්. මොකද ගෙවල් වල බාධා වැඩි වෙන්න පුළුවන්. සම්භාදෝයන් දරාවාස. විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි භ්‍රමචාරී වෙන්න ඕනේ. ගෙදර වෙන තැනකට යන්න බැරි නම් අදුතරම ගෙදර වෙනම කාමරයක් හදාගෙන හරි ඒ පසුබිම හදා ගන්න ඕනේ. ඔන්න එතකොට තමයි කාය සමාචාරය ඇති වෙන්නේ. දැන් අර පැත්තේ උනේ වැලකීම විතරයි. සත්තු මරන්න නැතුව ඉන්න. සත්තු මරන්න නැතුව ඉන්න එක සමාචාරය නෙවෙයි. වැලකීම විතරයි. එහෙනම් හැසිරීමකුත් තියෙන්න ඕනේ හොඳ. හොඳ හැසිරීම මොකක්ද? සතුන්ට කරුණාවයිත්‍ය දක්වන. සත්ව ඝාතනයන් සතුන් වේරගන්න, අවේදානිය. අන්න ඒ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න. එතකොට දැන් බලන්න ඒවා නිකම්ම gedara ඉඳගෙනම කරන්න පුළුවන්. දැන් අභේදානය දෙන එක කියන එක gedara ඉඳන්ම කරන්න පුළුවන් එකක් නෙවෙයි. නේද? ඒ වගේම පොදු දීපල සුරකින්න එක, ලද දෙයින් සතුටු වෙන එක, ඒව සමහර වෙලාවට කියන්න පුළුවන්. අනිත් gedara මේ නෝන හදලා දෙන කෑමක් කාලා මම ওই ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා කියලා. සමහර වෙලාවට ඒක ලද දෙයින් සතුටු වීමක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කරගන්නව දෙයක් නැති නිසා නිකන් ඉන්න එක පුළුවන්. නේද? සමහර වෙලාවට සමාජයට ගියාම අපි බලාපොරොත්තු වෙන ඒවා එලෙසින්ම අපිට ඉෂ්ට නොවෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ ලදදී සතුටු වීමේ ගුණය හිත තුළ පුරුදු කරගන්න. ඒක ප්‍රබලයි. ඒක තමයි හැසිරෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔන්න දැන් කාය සමාචාරයෙන් යුක්ත වෙන්න. එහෙම ඉන්නේ කෙනෙක් හිතන්න එපා දැන් මම හොඳට කාය සමාචාරයෙන් ඉන්නේ මට මේ හොඳට නැති. එහෙම සෑහීමකටපත් වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? වචී සමාචාරයෙන් යුක්ත වෙන්න. වචනය හොඳ කරගන්න. මුසාවාදයෙන්, විසුනාවාදයෙන්, පරුසාවාදයෙන්, සම්ප්‍රප්පලාපයෙන් වළකින්න. එතකොට මුසාවාදයෙන් වැළකීලා සත්‍යවාදී වෙනවා, පිසුනාවාචයෙන් වැළකීලා සමගි සම්පන්න වචන කතා කරනවා, සමගිය ඇති කරනවා. කරුසාවාචයෙන් වැළකීලා හොඳ දේශීය වචන කතා කරනවා, සම්ප්‍රප්පලාපයෙන් වැළකීලා අර්ථවත් දේවල් කතා කරනවා. ඔන්න ඉතින් යා එහෙම කතා කරනකොට හිතෙනවා මම කායවත් රාවටන්නේ, බොරු කියන්නේ, මම ඔය කෙනාගේ කේලාම් කියන්නේ, මම නරක වචන කවදාවත් කතා කරලා නැහැ. මම අනවශ්‍ය දේවල් කතා කරන්නේ මට අදාළ දේවල් විතරයි මම කතා කරන්නේ. ඒ මට හොඳට නැති. කියන එයා ඒ ශ්‍රාවකත්වයේ ඉතින් නැවතෙනව නම් ඒක මදි. ඒ නිසා මනෝ සමාචාරයක් කරන්න. මනෝ සමාචාරය කරනවා කියන්නේ මොකද්ද? මනසින් වන වැරදි වලින් වල. මොනවාද මනසින් කරන්නේ? අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යාව. ඔන්න ඒ තුලින් අලකිලා අවිද්‍යාව, ව්‍යාපාද, අවිද්‍යාව කියන්නේ අනිත්‍යයේ දේවල් දැකලා දැඩි ලෝභය ඇති කරගන්න. ආසාව.
ඉතින් ඒකෙන් වළකින එක්කෙනා මොකද කරන්නේ? ඒකෙන් වළකිනවා. සමාචාරයට නම් මොකද කරන්න ඕනේ? නෑ මුදිතාව ඇති කරගන්න. මොකද මුදිතාව කියන්නේ? අනුන්ගේ සම්පතට සතුටු වෙන්න පුළුවන් සතිය තියෙනවා. මුදිතාව. ව්‍යාපාදේ නැති කරලා ඉවර වෙලා මෛත්‍රිය ප්‍රගුණ කරන්න. මිත්‍යා දෘෂ්ටිය නැති කරලා ඉවර වෙලා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මොකද කරන්නේ? සම්මාදිට්ඨිය ඇති වෙන කාරණා දෙකක් තියෙනවනේ. හේතු. පළවෙනි එක බණ අහන්න ඕනේ. දෙවෙනි එක යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න. මට ලැජ්ජාව බය දෙක තියෙනවා කියලා සෑහීමකටපත් වුණොත් එයාට යන්න පුළුවන් ඉස්සරහට. යන්න බෑ. එහෙනම් බණ අහන්න ඕනේ. බණ අහනකොට ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරගෙන බණ අහන්න ඕනේ. බණ අහන්න එයාගේ හිතට අවබෝධයෙන් බණ අහන්න එයාගේ හිත මොකද වෙන්නේ? පැහැදෙනවද කලකිරෙනවද? පැහැදෙනවා. හිත පැහැදෙන්න කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන්නේ යා මොකද කරන්නේ? ගෙදරටම සීමා වෙනවද? නේ? ශ්‍රද්ධාව ඇති වෙන්න එයා ධර්මයේ යෙදෙන්න උත්සාහ කරනවා. හරිද? ශ්‍රද්ධා ජාතෝ උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ ධම්මං පටිච්චසමුප්පාදෝ ඔය විදිහට කියනවා. සෝතං උදහ ශ්‍රද්ධාව දින එක්කෙනා එළඹෙනවා. කොහාට? සැබෑරමුණ නෙවෙයි. එළඹෙන්නේ අන්තරේ ධර්මයේ තියෙන තැන් කියලා. එළඹිලා නිකන් ඉන්නේ නැහැ. උපසංකමන්තෝ පෛරුපාසති සාකච්ඡා කරනවා. ධර්මයේ ගැන කතා කරන මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් කතා කරනවා. සෝතං ඕදහති හොඳට කන් යොමාගෙන ධම්මං පටිච්චුනා ධර්ම හොඳට අහගෙන. ඒ වගේ අහන ධර්මයේ මතක තියා ගන්නවා, දරා ගන්නවා, ධර්ම ධර්මය අනුවයි. ඔන්න බලන්න. එතකොට ගෙදරට වෙලාම නිකන් ඉන්නව නම් එයා මේ ආර්ය ශ්‍රාවකේ හොඳ ශ්‍රාවකේ කියලා හඳුන්වන බෞද්ධයෙක් කියලා හඳුන්වන කියොත් ඒක ඒ බෞද්ධකමට මදිකමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරනවා කාය වාක් මනෝ සමාචාරයන්ගෙන් යුක්ත වෙන්න කියලා. ඊළඟට ශ්‍රාවකයේ තුල තියෙන ශ්‍රමණකාරක බ්‍රාහ්මණකාරක ධර්මයේ තමයි තුන්වෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙන්න ඕන. එතකොට දැන් අපි දන්නවා ඉන්ද්‍රිය සංවරය කියනකොට ඉන්ද්‍රිය තියෙනවා කීයද? ඉන්ද්‍රිය 6ක් තියෙනවා. චක්කු සෝත ධාන ජීවහා කාය මන කියලා. මෙන්න මේ ඉන්ද්‍රයන් 6ට අරමුණු ගොදුරු වෙනවා. නේද? ඇහැට ගොදුරු වෙනවා රූප, කනට ගොදුරු වෙනවා ශබ්ද, නහයට ගොදුරු වෙනවා ගන්ධ සුවඳ, දිවට ගොදුරු වෙනවා රස, ශරීරයට ගොදුරු වෙනවා ස්පර්ශ, මනසට ගොදුරු වෙනවා ධර්ම සිටිවි අරමුණු. මේ අරමුණු ගොදුරු වුණාම මොකද්ද කරන්නේ? චක්කුණා රූපං දිස්වාන න නිමිත්තක්කානි. ඇහෙන් රූපයක් දැකලා ඉවර වෙලා නිමිති ගන්න එපා කියලා. මොකද්ද නිමිති ගන්නවා කියන්නේ? නිමිති ගන්නවා කියන්නේ මොකද්ද? ඒ අරමුණ ගැන ආස්වාදනීය විදිහට කල්පනා කරන්න එපා කියලා. දැන් මොන ඔයයන්ට පොලිටිකල් හම් වෙයි ඊටාම වෙහෙසක් දරලා මම හිතන්නේ අපේ ගුණරත්න මහත්මයා වැඩි කලේ හැම දිනකටම ලැබෙන සලස්වාවි. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට නිමිති ගන්න යන්න එපා කියලා. නිමිති ගන්නේ කොහොමද? සතහන් ගන්නවා සමහර වෙලාවට කුඩා සතහන්. ඒකට කියනවා අනුව්‍යංජනයන් ගන්නවා කියලා කියනවා. දැන් රූපයක් දැක්කම මේ රූපය හරිම ලස්සන එකක්. මේක මම කවදාවත් දැකලා නැති එකක්. ඔය විදිහට තමයි. ආපහු හිතනවා මොකක් හරි දැක්කම මේක කලින් දැකලා තියෙනවා වගේ කියලා හිතනවා. නේද? ඊට පස්සේ දැක්කනම් කොහේද මේක දැක්කේ?
කවදද දැක්කේ? කොතැනදද දැක්කේ? ඔය ආදී වශයෙන් හිතනවා. එහෙම හිතන්න යන්න මොකද වෙන්නේ? සමහර වෙලාවට දන්නේම නැතුව යටිහිතේ තියෙන අනුසය කෙලෙස් ඇවිස්සෙන්න ගන්නවා. අර නිමිති තුල එක්ක නිමිති ගන්න ඒ කියන්නේ අරමුණට වටිනකම් දෙන්නේ. නිමිති ගන්නවා කියලා කියන්නේ අරමුණට වටිනකම් දෙන එකයි. අරමුණට වටිනාකම් දෙන්න මොකද වෙන්නේ? අරමුණ ප්‍රබල වෙනවා. අරමුණ ප්‍රබල වෙන්න යට කිදා බහැලා තියෙන කෙලෙස් ඇවිස්සෙන්න ගන්නවා. අන්න ඒ නිසා ඇහෙන් රූපයක් දැක්කහම ඒක දැක්කා. මම මේ වගේ රූපයක් දැක්කා කියලා එච්චරයි. ආයේ ඊට පස්සේ දිගට අල්ලගෙන යන්න හදන්නේ. අර මම කලිනුත් කතාවක් කියලා දුන්නා වෙන්නතුන්ට. අනුරාධපුරයේ එක ස්වාමීන් වහන්සේ නමක් භාවනානුයෝගීව හිටියා. ඒ හාමුදුරුවෝ බොහොම හොඳට භාවනා කරපු එක්කෙනෙක්. අට්ඨික සංඥාව තමයි වැඩි. අට්ඨික සංඥා කියන්නේ ඇටසැකිල්ලක් තියාගෙන ඒ ඇටසැකිල්ල දිහා බලාගෙන තමන්ගේ ශරීරයත් මෙන්න මේ වගේ ඇටසැකිල්ලකින් යුක්තයි කියලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් මනසින් දකින්න පුරුදු කරගෙන හිටියේ. ඉතින් එක දවසක් මේ හාමුදුරුවෝ පාරේ වඩිද්දි මේ අය දන්නා ගොඩක් අය කතාව. මේ හාමුදුරුවෝ පාරේ වඩිද්දි එක සැරේටම ගෙදරක නෝනයි මහත්තයයි රණ්ඩු වෙලා නෝනා ගෙදරින් තරහ වෙලා ඔන්න පැනලා ගියා. මම හිතන්නේ යාගේ අම්මගේ ගෙදරට යන්නේ නැති සමාන. ඉතින් ඔහොම පැනලා ගියා. දැන් මෙයා දුවගෙන යනවා හාමුදුරුවෝ ඉස්සරහින්. දැන් මහත්තයා රණ්ඩු වුණාට දවල් බඩගින්න එනකොට තමයි නෝනගේ අගේ දැනෙන්න ගත්තේ. සමහර ওই බැනලා එළෙව්වට ආපහු මතක් කියලා ආපහු ගෙන්න ගන්න හිතෙනවා. ඉතින් මේ මහත්තයා මොකද කළේ? දැන් මේ නෝනා හොයාගෙන යනවා. එහෙම හොයාගෙන යනකොට මගදී මේ හාමුදුරුවෝ හම්බ වුණා. හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඉන ගාවටම මෙච්චර දිග පොණ්ඩයක් තියෙන. hina වුණාම කන ගාවටම කටපලල්ලේ. ඔය විදිහට මහා ලස්සන වාහන ටිකක් කියලා ඉවර වෙලා රූපේ තියෙන මහා මෙයාගේ සුන්දරත්වයේ කියලා ඉවර වෙලා ගෑනු කෙනෙක් මෙහින් යනවා දැක්කද කියලා අහනවා. හාමුදුරුවෝ කියනවා මහත්තයෝ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් ඔන්න ඔය පැත්තට යනවා දැක්ක කියලා. මේ නියම නෝන තමයි දැකලා තින්නේ හාමුදුරුවෝ. හැබැයි හාමුදුරුවෝ නිමිති ගත්තේ නැහැ. අරමුණු ගත්තේ නැහැ. සමන්ත නියමිත අරමුණේ තමයි හිටියේ. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් ගත්තාම ඒ ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණුත් එක්ක නිමිති අරගෙන ඒ අරමුණු පස්සපස්සේ යනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මෙතනදී මම ওই කතාව කිව්වනේ. ඒ කතාව කණෙන් ඇහුනේ. එතකොට ওই කතාව වෙලා තියෙන්නේ කොහෙද? අනුරාධපුර. ඔන්න අපිට මතක් වෙනවා මාත් අනුරාධපුරේ ගියා මොන පාරේද දන්නේ නැහැ ඒ සිද්ධි. ඔය අදිවසින් සමහරලා හිතෙන්න පුළුවන්. නේද? අර එක කතාවකින් විවිධ ඒවා අපි ගොඩ නගා ගන්නවා. රූපයක් දැක්කහම දැන් මම කිව්වනේ hina වෙනකොට කට කන ගාවටම යනවා කියලා. ඊට පස්සේ ඔන්න මමත් දැකලා තියෙන ඔහොම කට කන ගාවට යනවා hina වෙනකොට. ඔන්න අපි ඊළඟට අරමුණක් අල්ල ගන්නවා. ඇටසැකිල්ලක් කියලා කියපු ගමම ඔන්න ඇටසැකිල්ල මතක් කරලා ඉවරලා Taman දැකපු ඇටසැකිලි හිතට ගන්නවා. නේ? ඔය විදිහට මේ එක අරමුණක් පස්සේ අපි දන්නේ නැතුණාට විවිධ අර වටිනකම් දෙකේ නිමිති අරගෙන යනවා. එහෙම අරමුණු පස්සේ හිත දුවන්න මොකද වෙන්නේ? ඒවට වටිනාකම් දෙන්න ඉන්ද්‍රියනු ක්‍රියාත්මක වෙනවා අසංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙලා යනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. ශ්‍රාවකෙක් වුණාම හාමුදුරු කෙනෙක් වුණාමත් තේන්න ඕන. ඒ වගේම බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන ඒ ඉන්ද්‍රිය සංවරය බලාපොරොත්තු වෙනවා. ඒක සීලයක්. ඒකට කියන්නේ මොන සීලය කියලාද? ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා. කාය වාක් මනෝ අතන වචී නෙවෙයි හදාගන්න එක මනෝ සමාචාරයන් තියෙන්නේ.
ඒ කාය වාග් මනෝ සමාචාරයන් ඇතිව වාසය කරනවා කියලා කියන්නේ සීලයක්. මොකද ඒ සීලය? මොකද ඒ සීලය? ඒකට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුලනේ පාණාතිපාතා දින්නාදාන ඔය ටික තියෙන්නේ. ඒක තමයි කාය වාක් මනෝ සමාචාරයන්ගෙන් සිද්ධ කරන්නේ. ඔන්න දැන් බලන්න ශ්‍රාවකේ ලැජ්ජා බය කියලා සෑහීමකටපත් වෙන්න බෑ. එයා ඊට වැඩි ඉහළට යන්න ඕන. ඉහළට යනවනම් ලැජ්ජා බය ඇති වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ ඒ කාරණේ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙනවා. ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙනවා කියන එක තමයි කාය වාක් මනෝ සමාචාරයන්ගෙන් යුක්ත වෙනවා කියන්නේ. ඊළඟ ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්ත වෙනවා. ඒකට යාගේ ඇහැ කරනාසී දිව ශරීරයේ ඉන්ද්‍රියන්ට ගොදුරු වන අරමුණු වලට එය ඇදි ගැලි යන්න පෙළඹෙන්නේ. ඉතින් ඔහොම ඉන්ද්‍රියනු සංවර කරගෙන ඉන්න කෙනෙක් කියනවා මම ওই රූප පස්ස වුණොට වැඩි දුවන්නේ මම ওই ඉස්සරහපු සින්දු දැන් අහන්නෙත් නැහැ නේද මම බොහොම දැන් අර කලින් කාපු තරමට මට දැන් කෑම බීමත් එච්චරම මේ එකක් නැහැ මම බොහොම සරල විදියට මම කෑම කන්නේ මම දැන් ඩයට් කරනවත් එක්ක ඊළඟට එන්නේ හිතනවා ඊට පස්සේ මම ওই ඉස්සර වගේ ඉතින් ওই සුවඳ බෙලවුන් එහෙම ආලේප කරන්නෙත් නැහැ ඉතින් ওই ටිකක් පවුඩර් ටිකක් දා ගන්නවා තමයි ඒ හැරෙනකොට මගේ වැඩි ඉස්සර රූපය ගැන උනන්දුවක් නෑ මම ඉතින් ඉස්සර වගේ ලස්සන මොහොස්තර විලාසිතාවන් දාන්නෙත් නෑ ඔය තියෙන දෙයක් ඇඳගෙන ඉන්නවා ඔය විදිහට හිතනවා එසේ හිතීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ශ්‍රාවකේ ඒ හොඳයි හැබැයි එතනින් නවතින්නේ නෑ එතනින් නවතිනවා නම් එයා බුදුහාමුදුරන්ගේ මඟ ගමන් කරන කෙනෙක් නෙවෙයි ඒ නිසා ඒනුත් ඉස්සරහට යන්න ඕන තව. ඒනුත් ඉස්සරහට යන්න ඕන. එහෙම ඉස්සරහට යන කෙනෙක් මොකද කරන්නේ? ඔන්න භෝජනයේහි මාත්‍රඥතාව දැනගන්න. භෝජනයේ කියලා කියන්නේ මොකද්ද? ආහාර. කෑම ගන්නකොට මාත්‍රඥතාව දැනගන්න. මාත්‍ර කියලා කියන්නේ මොකද්ද? ප්‍රමාණ. ඤ කියලා කියන්නේ ඤ කියන්නේ දැනගන්නවා. සියල්ල දැනගන්නා කෙනාට කියනවා කවුරු කියලා? සර්වඥ කියලා. විශේෂයෙන්ම දැනගන්න කෙනාට කියනවා විශේෂඥ කියලා. විශේෂඥ කියලා. දෛවය දැනගන්න කෙනාට කියනවා දෛවඥ කියලා. ඒ වගේ ප්‍රමාණය දැනගන්න කෙනාට කියනවා මාත්‍රඥ කියලා. එතකොට ආහාරයේ ප්‍රමාණය දැනගන්න කෙනා තමයි භෝජනයේ මාත්‍රඥතාව දන්න කෙනා කියන්නේ. ඒකත් ඔන්න භාවනා මේ ශාසන මාර්ගයේ ගමන් කරනකොට තියෙන්න ඕන ගුණයක්. පමණ ප්‍රමාණය කොටස් තුනකින් දැනගන්න ඕන. සීමාව. මොනවාද මේ කොටස් තුන? පරියේෂණ, පටිග්ගහන, පරිභෝග කියලා තුනක් තියෙනවා. පරියේෂණ. පරියේෂණ කියලා කියන්නේ ආහාර හොයා යෑමේදී ප්‍රමාණය දැනගන්න. ආහාරය සොයා යෑමේදී ප්‍රමාණය දැනගන්න. එහෙම ප්‍රමාණය දැනගත්තේ නැති වුණොත් ඒට විජු වීම තුල සමහර වෙලාවට අමාරු වෙනවා. දැන් ආහාර පරියේෂණයේ ප්‍රමාණය දැනගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? මිරිඟුවට අහු වෙලානේ කැලෙන් එළියට ඇවිල්ලා මිරිඟුවට අහු වෙලා ගමට ඇවිල්ලා විනාශ වෙනවා. ඒ වගේ අපි කෑම කන්න කලින් හොයාගන්න ඕනනේ. එහෙම හොයා ගැනීම. දැන් අද කාලේ විදිහට නම් මුදල් හම්බ කිරීම. ධනය හම්බ කිරීමේදී සීමාව දැනගන්න. සීමාව දැනගන්න. දැන් සමහර ඉන්න මැරීගෙන සල්ලි හම්බ කරනවා. මැරීගෙන සල්ලි හම්බ කරනවා. ඉතින් සල්ලි හම්බ කරන කාලේ හරියට සැපක් ඉඳින්න නැහැ. ඒ කාලෙත් මහන්සි වෙනවනේ හොඳටම. හොඳටම කැප වෙලා දුක් විඳගෙන මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. හම්බ කරලා සල්ලි එකතු කරගත්තට පස්සේ සැප විඳින වෙලාවක්. නේද? සමහර වෙලාවට ඊට කලින් මැරිලත් එක්ක.
වෙන කවුරු හරි තමයි ඒ සැපේ වෙන්නේ. අර එක රජ කෙනෙක් බොහෝම ලස්සන අශ්ව ඒකම් සුදු අශ්ව පැටියෙක් හම්බුණා. ඉතින් මේ අශ්ව පැටියා කෙරේ මහා ලොකු ලෙන්ගතුකමකින් ලොකු උනන්දුවකින් මෙයා කල්පනා කරලා දැන් මෙයා මේ අශ්වයාට අශ්වයා සාරගෙන යන අශ්ව කරත්තයක් හදනවා. මේ කරත්තයේ එක එක්කෙනා ඉතින් රජුරුවනේ ටෙන්ඩර් කැඳවල ඉවර වෙන්න නැති හදන්න නැති සමහරට ඉතින් එක එක්කෙනා ගෙන්නවා. විවිධාකාරයේ විලාසිතාවන් මෝස්තර ඉදිරිපත් කළා. ඉතින් අන්තිමේදී එකකට රජුරුව කැමති වුණා. ඉතින් මේක හදන සම්ම රජුරුවන්ගේ වැඩේම අර අශ්ව කරත්ත ගාවට ගිහිල්ලා බලන අඩුපාඩු වෙනවා මෙහෙම හදන්න කියලා අශ්ව කරත්ත ගැනම හොයනවා. ඉතින් මාස ගණනාවකට පස්සේ දැන් අශ්ව කරත්තේ හදාගෙන ඔක්කොම කරගෙන ඉවර වෙලා රජුරුව යනවා අශ්වයාගේ පිටේ මේක දැන් ගැට ගන්න. යනකොට අශ්වය මැරිලා. ඒ අශ්වය ගැන හොයලා නැහැ. කරත්තේ ගැන විතරයි හිතන්නේ. අන්න ඒ වගේ සමහර අය ඉන්නවා සල්ලි හම්බ කරන්න යනකොට ඒ මත්තේම කටයුතු කරනවා. එතකොට ගෙවල් දොරවල් වල යුතුයකම් වගකීම් මොකක්වත් නැහැ. ප්‍රියශීලී වචනයක් ළමයි කතා කරා. සමහර වෙලාවට ගොඩාක් වෙලාවට සල්ලි හම්බ කරලා ගෙදරට ගෙනල්ලා දෙනවා. අන්තිම ගෙදර කට්ටියගේ සමගියක් දන්නේ නැහැ. දුරස් වෙලා ඒ කාල සීමාව තුළ දුරස් වෙලා. ඔය දැන් පිටරට රස්සාවලට ඔය මැද පෙරදිග රස්සාවලට යන අය වෙන්නේ මොකද? අන්තිමේදී සල්ලි හම්බ කරලා ගෙනල්ලා වියදම් කරන්න මෙහි පවුලක් නැහැ. ගොඩාක් අය. පරිේෂණේ සීමාව දැනගන්න ඕනේ මේකද. රැකියාවක් කරනකොට දැනගන්න ඕන මම මේ රැකියාව කරන්නේ මගේ යැපීම සඳහා, ජීවත් වීම සඳහා. එතකොට ඒ ජීවත් වෙන එකත් මම හරියට ගැළපෙන විදිහට කරගන්නවා. තමන් ගොඩාක් සල්ලි හම්බ කරලා ඉවරලා ජීවත් වෙන්නට අවශ්‍ය වෙන විදිහට වියදම් කරන්න යනකොට ජීවත් වෙන්න ඉඩ නැත්නම් ඒ හම්බ කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සීමා දැන් කෑම හොයාගෙන පින්ඩපාත යනකොටත් එහෙමයි. පින්ඩපාතේ දැන් ඔන්න දුර යනවා පින්ඩපාතේ කියලා. දැන් මම මේ පාරේ ගියා. ඒ හින්දා ඊළඟ සැරේ වෙන පාරක යන්න ඕන, වැඩි ගෙවල් නැති පාරක යන්න ඕන කියලා ඔන්න යනවා. එහෙම දුර ගිහිල්ලා ඉවර වෙලා සමහර වෙලාවට ඉතින් ගෙයකින් දෙයකින් පින්ඩපාතේ හම්බ වෙනවා. එතනින් නවතින්නේ සමහර වෙලාවට තව යනවා. එහෙම යනකොට සමහර වෙලාවට අර හාමුදුරන්ට ඇවිදලම කලන්තේ හැදේ. ඊට පස්සේ අර එකතු කරගත්ත දානි ටික වළඳන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ආහාර සොයා සපයා ගැනීමේදී ප්‍රමාණය දැනගන්න. ආහාර විතරක් නෙවෙයි සිව්පස්සේ අනිත් ඔක්කොම එහෙමයි. ගෙවල් දොරවල් යාන වාහන අනිත් ඒවා සොයා ගැනීමේදී තමන්ගේ සීමාව දැනගන්න. පටිග්ගහන දෙවෙනි එක. පටිග්ගහන කියන්නේ පිළිගැනීම. දෙන්නම් වාලේ ගන්න යන්න එපා. නේ? අහවලා මට දුන්නා ඒකයි මම මේ ගත්තේ කියලා. සමහර වෙලාවට මේ බලෙන් දෙන්න ඇහුවත් Tamanට තියෙනවනම් කියන්නේ මට දැන් මේක ප්‍රමාණවත්. මේක ප්‍රමාණවත්. මදි වුණොත් අවශ්‍යතාවක් වුණොත් මම කියන්නම්. ඒ විදිහට. අර දෙන හින්දා දැන් මේ දෙන්න හිතිච්ච වෙලාවේ ඔක්කොම ටික ගන්න ඕන කියලා සමහර වෙලාවට කඩා ගන්න ගියොත් කලකිරීම ඇති වෙන්නත් පුළුවන්. එතකොට අම්මල තාත්තල විදිහටත් එහෙමයි. දරුවන්ගේ යම් යම් දේවල් ගන්නකොට අම්මල තාත්තලත් හරියට පරිස්සම් වෙන්න ඕනේ. දෙන ප්‍රමාණයටම ගන්න නැතුව සීමාව ඉක්මවා ගන්න යන්නේ නැතුව ඒ අයට ජීවත් වෙන්න අවස්ථාවක් දෙන එකකියකින් තව තව වැඩ තියෙනවනේ කියලා බලලා ඒව පිළිගන්න ඕනේ. ළමයිනුත් එහෙමයි. ළමයිනුත් දැනගන්න ඕන අම්මල තාත්තට තව කොච්චරනම් වැඩ තියෙනවද? අපිට නඩත්තු කරන්න විතරක් නෙවෙයි ටෙලිෆෝන් බිල් ගෙවන්න තියෙනවා, විදුලි බිල් ගෙවන්න තියෙනවා, නේ? ඊළඟට වතුර බිල් ගෙවන්න තියෙනවා, ඔය ආදි වශයෙන් විවිධ බදු ගෙවන්න තියෙනවා. ඔය ආදි වශයෙන් කරන්න තියෙන නිසා සීමාව දැනගන්නවා අපිත් පිළිගන්නවා. නිකන් කනකොට නිකන් හොඳටම මේ කන්නේ පහ කියන එක විතරක් නෙවෙයි. කොච්චර වැදගත් ගැඹුරු අදහසක් තියෙනවා. අන්තිමට තමයි පරිභෝග. පරිභෝග කියලා කියන්නේ අනුභව කරනවා.
කෑම දැන් අමාරුයි කොහොම හරි හොයාගෙන මහන්සි වෙන්නේ කියන්නේ සීමා ඉක්මවන්න යන්නේ නැතුව කෑම හොයාගෙන ඒව ප්‍රමාණවත්ව පිළි අරගෙන ප්‍රමාණවත්ව කන්නත් ඕන. දින තරමට බෙදෙන තරමට කන්න හොඳ නැහැ. නේද? සමහර දායකයෝ ඉන්නවා ශ්‍රද්ධාවේ තරමට දානි බෙදනවා. ශ්‍රද්ධාව වැඩි වෙන්නේ දෙන්න පිගාන චෛත්‍ය වගේ. නේද? ඉතින් ශ්‍රද්ධාව තිබ්බ තරමට බඩ ලොකු නැහැ. ඉතින් බඩේ ප්‍රමාණය තමයි කන්න වෙන්නේ. පිළිගන්නන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආහාර අනුභව කිරීමේදී ප්‍රමාණය ලැබෙනවා. අර සඳහන් කරන්නේ කෑම කනකොට කෑම කන්න තව රුචිය තිබ්බත් තව කටවල් 3-4ක් කන්න තිබ්බත් කන්තිපාන්නේ. ඉඳ තියෙන්න ඕන දිරවන්න. නේද? ඔය අඹරන්නත් ඉඳ තියෙන්න ඕන ඇතුලේ. ඒ නිසා ඒ වාට හොඳට ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න. නැත්තම් මොකද වෙන්නේ? අධික විදිහට ආහාර අනුභව කිරීම මතයක්. මත්වීම. ඒක කියන්නේ බත් මතේ කිය. වැඩියෙන් බත් කන එකක් සුරාමේරය කඩකිරීමක් වෙනවා. අනුමතක තියාගන්න. සුරාමේරය කඩකිරීම ඒ ශික්ෂාපදයේ කඩකිරීමක් වෙනවා. ඒ බත් කෑම තුල තමන්ගේ කිසියම් මත්වීමක් මදයක් ඇති වෙනවා නම් ඒකෙනු සුරාමේරය කඩකිරීමක් වෙනවා. මේ අරක්කු සිගරට් බොන එක විතරක් නෙවෙයි. තියෙනවා ඕදන සුරා කියලා තියෙනවා. තව මේ බත් වලින්ම හදන සුරා જાතිය. රස කැවිලි වලින් හදන සුරා જાතිය. ඒ දේවල් ඕනවට වැඩි කෑවොත් ඒවයින් මත්වීමක් ආවොත් ඒකත් සුරාමේරය කඩකිරීමක්. දැන් තියෙනවනේ මේ අර කෝෆ් සිරප් තියෙනවනේ කැස්සට බොනීම. සමහර කුඩුකාරයෝ දැන් කුඩු ගන්න සල්ලි නැති ඉඳ රුපියල් 250 300 දීලා අර සිරප් බෝතලයක් අරගන්නවා. නේ? එහෙම අරගෙන මත් වෙන අය සිටිනවා. එතකොට අපි බෙහෙත් නෙදුවේ කියලා මේ මගේ ශික්ෂාපදේ රැකුණා කියලා කියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඒ කඩකිරීමක් වෙනවා. එතකොට ඔන්න භෝජනයේහි මාත්‍රඥතාව දන්න කෙනා කල්පනා කරනවා මම මේ ආහාර අනුභව කරන්නේ නුවණින් සලකාගෙන. මේ ආහාර අනුභව කරන්නේ මගේ පැවැත්ම සඳහා ඇඟපත ලස්සන කරගන්න නෙවෙයි, අඩුකම් පුරව ගන්න නෙවෙයි, ඒ වගේම සැරසිල්ලට නෙවෙයි, අනිත් අයව පරද්දවන්න, අනිත් අයව හෙලා දකින්න නෙවෙයි, මගේ පැවැත්ම පිණිසයි. උදෙක් මේ නිවන කරා ගමන් කරන මාවතෙහි ගමන පහසුවෙන් යා යුතු නිසායි මම මේ ආහාර අනුභව කරන්නේ කියලා කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් අන්නේ ආහාරයේ ප්‍රමාණය දැනගන්න කෙනෙක්. ආහාරයෙන් මත් වෙන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ තුන්වෙනි එක සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න. හතරවෙනි. ඔව් මේකට අනුව හතරවෙනි. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ කුමක්ද? සිහිනුවණින් හැමතිස්සෙම කල්පනා කරනවා. ගතේ හිතේ විසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ සම්පජානකාරී ඔය විදිහට කියනවා. හිතගෙන ඉඳෙද්දි ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට ඊළඟට නිදා ගන්න ගිහිල්ලා ඇඳේ දිගා වෙලා ඉන්නකොට වැසිකිලි යනකොට ඒ හැම මොහොතකදීම සිහියෙන් කටයුතු කරන්න කියලා කියනවා. සිහි සැලකුල්ලෙන් කටයුතු කරන්න කියලා. ජාගරිතේ කියලා කියන්නේ නිදි වරාගෙන ඉන්නකොට. මොකටද නිදි වරාගෙන ඉන්නේ? නිදි වරාගෙන ඉන්නවද? දැන් සමහරව රෑ 12 වෙනකන් ඉන්නවනේ නිකන්. නිකම්ම නිදි වරාගෙන ඉන්න එක කුසලයට හේතුවක්ද? නෑ. එහෙනම් නිදි වරන්න ඕන භාවනාව සඳහා. භාවනාවට. ඒ භාවනාවේ නිදි වරාගෙන දැන් දවස වරු කාල කොටස් 6කට බෙදන්න පුළුවන්. මොකක්ද? පෙර යම, මැදි යම, පසු යම කියලා.
పూర్ව යාම, මධ්‍යම යාම, පශ්චිම යාම කියලා රාත්‍රිය බෙදන්නත් පුළුවන්. ඒ වගේම දවල් කාලෙත් බෙදන්න පුළුවන්. නේද? දැන් දවල්ට කියන පූර්වාහ්නය කියලා කියනවා. දවල් කාලේ. මේ උදේ කාලේ. මධ්‍යාහ්න කියලා කියන්නේ දවල්. 12 වීගෙන නෙවෙයි ඒක මධ්‍යාහ්න. ඊළඟට අනිත් එක මොකක්ද? අපරාහ්න කියලා කියනවා. සන්ධ්‍යා සමය. ඊට පස්සේ රාත්‍රියත් මේ විදිහටම పూర్ව යාම, පශ්චිම යාම, මධ්‍යම යාම කියලා ගන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අප්‍රමාදී පුද්ගලයා. අප්‍රමාදී පුද්ගලයා ඔන්න ඔය කොටස් 6. නිදියන්නේ එක කොටසයි. නිදියන්නේ එක කොටසයි. පශ්චිම යාමේදී නිදියනවා. එහෙම නිදියලා අනිත් කොටස් 3 නිදි වර්ජිතව හොඳට ඇහැරීගෙන යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව භාවනාවට නැඹුරුව කටයුතු. අන්න අප්‍රමාදී ජීවිතය. දැන් මේ යාම 3 අනිවාර්යයෙන්ම රැ වෙනකම් ඉන්න ඕන කියලා කතාවක් නැහැ. දැන් සමහර වෙලාවට අපි හිතමු උදේට නිදියාගෙන ඉවරයි. උදේ වරුවේ නිදියගෙන ඉවරලා දවල්ටයි, හවසටයි ඊළඟට රැ වරු යාම 3යි එහෙම ඇහැරිලා. ඊළඟට සමහර වෙලාවට දවල්ට නිදියගෙන අනිත් යාම 5 ඇහැරිලා ඉන්නවා. එහෙම ඔය පහෙන් එක කොටසක් තමයි නිදියන්නේ. ඒ නිදියන කොටස් සිහිය පිහිටුවාගෙන සිහිසලකිල්ලෙන් යුක්තවයි කරන්නේ. නිදා ගන්න ඉරියව් කීයක් තියෙනවද? නිදා ගන්න ඉරියව් තියෙනවා 4ක්. 4ක් තියෙනවා. පළවෙනි ඉරියව්ව දැන් මේක තියෙනවා මම දීලා තියෙනවා. කාම භෝගී සෙය්‍යා. සෙය්‍යා කියලා කියන්නේ සැතපෙන ක්‍රමය කියන්නේ. කාම භෝගී සෙය්‍යා. තම ශරීරෙහි වම්පස යටවනසේ ඒ වම් මත යට වෙන විදිහට ඒ පැත්තට හැරිලා බුදිය ගන්න එක කාම භෝගී කාම සෙය්‍යාව විදිනවා කියන්නේ. පේත සෙය්‍යාව. පෙරේත සෙය්‍යාව පෙරේතේ එතකොට තම ශරීරයේ උඩු අතට හරවාගෙන උඩ බලාගෙන නිදා ගන්න. සමහර වෙලාවට අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරලා ඇඳ පුරාම උඩ අතර කටත් ඇරගෙන බුදින. ඔය සමහර කියන්නේ ආපු පෙරේතේ පොළවේ ගහුවා වගේ කියලා. අන්න ඒ පෙරේත සෙය්‍යාව. ප්‍රේත සෙය්‍යාව. සීහ සෙය්‍යාව. සීහ සෙය්‍යාව කියන්නේ සිංහෙක් නිදා ගන්නවා. තමන්ගේ දකුණු අත යට වෙන විදියට වම් අත තමන්ගේ ඇඟ දෙලින් තියාගෙන දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන ඉන්න. දැන් බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් ඔය සැතපෙන කොට සහ පිරිනිවන් පාන කොට මේ ඔය සිංහසෙයියාවෙන් තමයි පිරිනිවන් පාලා තියෙන්නේ සැතපීලා තියෙන්නේ. වෙනසක් තියෙනවා සැතපෙන එක අඳුන ගන්නයි පිරිනිවන් පාප එක අඳුන ගන්න. කොහොමද? ඔව් පොඩ්ඩක් එක කකුල් උඩ කකුල් පස්සට අරගෙන තමයි තියෙන්නේ. මොකද ඒ පස්සට අරගෙන තියෙන මොන වෙලාවෙද? නිදිනකොට. සිංහසෙයියාවේ මේ නිදිනකොට. අර මෙතන තියෙන ඇට දෙකට මොකද කියන්නේ? වෙනකොට උඩින්දී ඇස්වටි අන්න ඒ දෙක එකට ගැටෙනව නම් එතන වේදනාවක් එනවා. ඒ වේදනාවේදී නිදියන්නේ නැහැ. එතකොට ඒ දෙක එකට ගැටෙන්නේ නැතුව එක හා සමානව තියෙනවා නම් ඒ කියන්නේ නිදියන්නේ නැහැ. හැමදාම නිදාගත්ත කියන එක තමයි කියන්නේ. කෙලින්නම් පෑව කියන්නේ. කොහොම හරි සීහසෙය. තථාගත සෙය්‍යා කියලා කියන තථාගතයන් වහන්සේ සැතපෙන ක්‍රමය සිංහසෙය්‍යාව චතුත්ථ ධ්‍යාන සෙය්‍යාව කියලා කියන්නේ ඒ තථාගත සෙය්‍යාව. ඒක සිංහසෙය්‍යාවයි තථාගත සෙය්‍යාවයි සමානයි. ඉතින් අපිට සිංහසෙය්‍යාවේ නිදියන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට දකුණු පැත්තට හැරිලා දකුණු පාය මත වම් පාය ටිකක් පස්සට තියාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන. ඒක තමයි සැතපෙන ක්‍රමය. හරි. දකුණු
කකුල උඩ වම් කකුල තියලා ඒ කකුල පොඩ්ඩක් පස්සට ඇදගෙන තමයි සිංහසෙයියාවේ සැතපෙන්නේ. එතකොට එහෙම සැතපෙන එක්කෙනා අදිෂ්ඨාන කරගන්නවා මම උදේ පාන්දර අහවල් වෙලාවට නැගිටිනවා. එහෙම අදිෂ්ඨාන කරගෙන උදෙන්ම නැගිටලා ඉවර වෙලා ආපහු මූණ කට හොදාගෙන සක්මන් භාවනා කරනවා. නිදිමත හැදෙනවා නම් එක ඉරියව්වක ඉන්නකොට භාවනා කරනකොට ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කළා ඊට පස්සේ ඔන්න වාඩි වෙලා ඉන්න ක්‍රමී මාරු කරලා බැලුවා ඊට පස්සේ සක්මන් කරනවා. සක්මන් කරලා හිත වෙන අරමුණු වල යනවා නම් කුසීතකම තීන විද්‍ය ඇති වෙනවා නම් ඊට පස්සේ කර්මස්ථානයක් පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. මට මේ කර්මස්ථානේ ගැළපෙන්නේ නැති හින්දාද මේ හිත එහෙම හිදුවන්නේ. ඒක තමයි ගැළපෙන කර්මස්ථානයක් හොයාගන්න. එහෙමත් හොයාගෙන ඉවර වෙලා ඒකෙන භාවනා කරනකොට නිින්ද යනවනම් මොකද කරන්න ඕන? තේනවා මේ තව දෙනවා. මේ කම්පෙති දෙක තදින් අදින්න ඕන. තදින් දෙපැත්තට අදින්න ඕන. එහෙම අදුනාම කන රත් වෙනවනේ ටිකක්. ඒකෝට ඒ උණුසුම නිසා, ඒ වෙනස් වීම නිසා තීන විද්‍ය අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් කළා අන්තිමට මොකක්වත් කරන්නේ නැහැ හිතගෙන නින්ද යනවා නම් ඉතින් නිදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිදා ගන්න ඕන සිහි සැලකිල්ලෙන්. ඉතින් කවුරු හරි ඔන්න හිතනවා මම හොඳට ජාගරියාන යෝගයේ ඉඳලා. සති සම්පජඤ්ඤයෙන් තමයි මම කටයුතු කරන්නේ. මම හැමතිස්සෙම සිහි සැලකිල්ලෙන් තමයි මගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන යන්නේ. එහෙම කියලා එයා සෑහීමකටපත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම සෑහීමකටපත් වෙන්නත් එපා. එහෙම සෑහීමකටපත් වෙනවා නම් එයා ආර්ය ශ්‍රාවකත්වයෙන් එයාගේ ශ්‍රාවකකාරක ධර්ම ඉස්සරහට ගෙනියන්නේ නැහැ. එයාගේ ශ්‍රමණකාරක ධර්ම, බ්‍රාහ්මණකාරක ධර්ම ඉදිරියට ගෙනියන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඒක තවත් එයා උත්සාහවත් වෙන්න ඕන. කුමක් සඳහාද උත්සාහවත් වෙන්න ඕන? පංච නීවරණයන් ප්‍රහාණය කරගන්න. පංච නීවරණයන් ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න. එතකොට දැන් ඔන්න එයා මොකද කරන්නේ? ඒ පංච නීවරණයන් ප්‍රහාණය කිරීම සඳහා කොහෙට හරි විවේක තැනකට ගිහින් ඉවර වෙලා භාවනා කරනවා. එහෙම වන ලැබකට හරි එලි මහානකට හරි පිදුරු ගෙවල් තියෙන තැනකට ගිහින් පින්ඳ පාදේ කරගෙන ඒ වාගේම ලද දෙයින් සතුටු වෙලා ආහාරයේ මාත්‍රාඥතාවයක් දැනගෙන ඊළඟට ඒ තැනත්තා යෝනිසෝ මානසිකාරයේ පුරුදු කරමින් ජාගරියාන යෝගේ වැඩි නිදාගන්නේ නැතුව සිහි සැලකිල්ලෙන් ඔන්න නිදියමින් සිහියෙන් අනිත් වෙලාවේදී භාවනා කරනවා. ඒතර එහෙම භාවනා කරන කෙනාට එයාගේ හිතේ යම්කිසි මේ ලෝකයේ පිළිබඳව ආශාවක් තියෙනවා. ලෝකයේ පිළිබඳ ආශාවක් තියෙනවා නම් අන්න ඒ ආශාව අතහරින්න. මොකද ලෝකයේ පිළිබඳ ආශාව කියන්නේ? කියන්න බලන්නේ ලෝකය කියන්නේ මොකක්ද? තමන්ගේ ශරීරය කියලා කියන්නත් පුළුවන්. තව විදිහකින් කියනවනම් ලෝකය කියලා අපි හඳුන්වන්නේ සරලව කියනවනම් ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නහයට දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට ස්පර්ශ වෙන නේද? ලෝකයේ සපයි අපි වටා තියෙන හැම එකක්ම මොකද? ලෝකය කියලා කියන්නේ. එතකොට අන්න එයා ලෝකයේ පිළිබඳව කිසියම් කැමැත්තක්, ඡන්දයක්, ආශාවක්, ඇලීමක් ඇති කරගෙන ඉන්නවනම් අන්න ඒ ඇලීම නැති කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. එතකොට කොහොමද එයා ඒක නැති කරන්න උත්සාහවත් වෙන්නේ? ඉන්ද්‍රයන්ට ගෝචර වන අරමුණු මොකද කරන්නේ? ඔව් යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරනකොට එයා ඒ අරමුණු වල අනිසි විදිහට ඇලෙන්නේ නැති නිසා එයාගේ හිතේ ලෝකයේ පිළිබඳව කිසියම් කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත නැති කරගන්නට එයාට උපකාර වෙනවා. එතකොට ලෝකයේ පිළිබඳව හරියට දකින්න කෙනා හිතනවා
මම මේ රූපේ මේ විදිහට දැක්කට මේ රූපේ හැමදාම මෙහෙම පවතින එකක් නෙවෙයි. මේ ශබ්ද, මේ ගඳ සුවඳ, මේ රස, මේ ස්පර්ශ හැමදාම මෙහෙම තියෙන එකක් නෙවෙයි. වෙනස් වෙලා යන එකක්. එහෙම වෙනස් වෙලා යනවා නම් ඒක අනිත්‍ය වූ එකක්. අනිත්‍ය වූ එකක මම කැමැත්තක් ඇති කරගත්තොත් ඒ කැමැත්තත් නිත්‍ය වෙන්න හේතුවක් නැහැ. ඒකත් වෙනස් වෙලා යනවා. එහෙනම් මම මේ කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ වෙනස් වෙලා යන එකටයි. මගේ කැමැත්තත් වෙනස් වෙනවා. වෙනස් වෙන දෙයකට කැමැතිත් වෙලා තියෙනවා. එහෙනම් මේක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න තේරුමක් නැති බව තේරුම් ගන්න කෙනා එහෙනම් මේ කැමැත්ත නිසා තමයි මගේ හිත කෙලෙසෙන්නේ. මගේ හිතේ මෙන්න මේවා ලෝකයේ පිළිවෙඳ කැමැත්තක් නැති තාක්කල් කොච්චරනම් සැනසෙල්ල තිබ්බද? මේ විවිධ ඇහැ කන නාසය දිව ශරීරය හරහා එන අරමුණු නිසා මගේ හිතට කැමැත්ත ආපු නිසා මං දැන් මොනතරම් අසහනකාරීත්වයෙන් ඉන්නේ කියලා ආදීනව දකි. ආදීනව දැක දැක ඒක ප්‍රහාණය කරන්න බැහැ. එතකොට අන්න එයා ඒ විදිහට කල්පනා කළා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච කියන විචිකිච්ඡා කියන නීවරණ ප්‍රහාණය කරන්නට බැහැ. බුදුහාමුදුරුවෝ පින්වත්නි මේ නීවරණ ප්‍රහාණයේදී ලැබෙන සුවය උදාහරණයකින් දක්වලා තියෙනවා. උපමා ගෙනල්ලා තියෙනවා. මොකක්ද? පළවෙනි එක තමයි ණයට මුදල්ගෙන කර්මාන්තයේ යොදවා ඒවා දියුණු වූ කල ණයද ගෙවා අමුදරුවන්ද පෝෂණය කොට මුදල්ද ඉතිරි කරගෙන සතුටට සොම්නස්ට පත්වන පුරුෂයෙකු මෙන්. කොන කවුරු හරි කෙනෙක් ණය ගන්නවා. ණය අරගෙන ඉවර වෙලා දියුණු වෙනවා යා. ණය අරගෙන ඒකෙම විරිකල් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ණය අරගෙන දියුණු වෙනවා. දියුණු වෙලා ඊට පස්සේ එයා ඒ ණය ගෙවලා දානවා. ගෙවලා දාලා තමන්ගේ අමුදරුවන් පෝෂණය කරමින් ඉතිරි මුදල් හොඳට පරිහරණය කරමින් සතුටින් ජීවත් වෙනවා. අන්න ඒ වාගේ කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය කිරීමෙන් එයා සතුටු වෙනවා. කවුරු හරි කෙනෙක් සතුටු වෙනවා. මොකද මේ කොහොමද ගන්නෙ අපි උදාහරණයක් හරියට. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දියුණු වෙන එකේ අද කාලේ විදිහට ඉතින් ටිකක් ණය ගන්න වෙනවා ගයක් හදා ගන්න හරි මොනවා හරි එහෙම ණය නැතුව දියුණු වෙනා ඊටාම අඩුයි. ණය ගන්න වෙනවා. ඒ වාගේ මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට මේ කියන අරමුණු පරිහරණය කරන්න වෙනවා. හැබැයි ඒ අරමුණම අර ණයට ගත්ත සල්ලි වලින් පොහොසත් වෙනවා වගේ පස්සේ ඒ අරමුණම පදනම් කරගෙන අපි මොකද කරන්නේ? එය ප්‍රහාණය කිරි ඒ තුලින්ම කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න කටයුතු කරනවා. නේද? දැන් උදාහරණයකට ගන්න ඇහෙන් රූපයක් ගන්නවා. රූපය නිසා අපේ ඉති ආශාව ඇති වෙනවා. අපි ඒක දන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආශාව ඇති වෙච්ච බව, කාමච්ඡන්දය ඇති වෙච්ච බව දන්නවනම් වෙන අරමුණක් ගැන කල්පනා කරලා නෙවෙයි අර කාමච්ඡන්දය නැති කරගන්න. මොකද කරන්නේ? ඒ අරමුණම ගන්න ඕනේ. දැන් එක්කෙනෙක් නිසා රූපයක් දැකලා එක්කෙනෙකුගේ රූපය තුල අපිට ආශාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආශාව තව එක්කෙනෙකුගේ රූපයක් දැකලා ඉවර වෙලා නැති කරගන්න පුළුවන්ද? බැහැ. ලස්සන එක්කෙනෙකුයි ඉතල ලස්සන එක්කෙනෙක් දැකලා. ඊට පස්සේ කැත එක්කෙනෙක් දැකලා. ලස්සන එක්කෙනා දැක්කම ආශාවක් ඇති වෙනවා. දැන් ඒ ආශාව අර කැත එක්කෙනා දැකලා නැති කරගන්න පුළුවන්. බැහැ. එහෙනම් ඒ ලස්සන එක්කෙනාම පදනම් කරගෙන තමයි ඒක දකින්නේ. නේද? හරියට ණය අරගෙන ණයෙන්ම ඒ ණයෙන් පොහොසත් වෙලා ඊට පස්සේ ණය ගෙවනවා වගේ. අරමුණ ගන්නවා ඒ අරමුණ ඊට පස්සේ ආදීනව දැක්කේ. ආදීනවය දැකලා ඒ අරමුණම තමයි කලකිරෙන්නේ. වෙන අරමුණ වල නෙවෙයි. රූපේක ආසාවක් ඇති වුණා නම් ඒ ආසාව තේරුම් ගත්තා. ආස්වාදයේ දැක්කා. ඊට පස්සේ ඒකේ ආදීනවය දැක්කා. ඊට පස්සේ ඒකෙම තමයි කලකිරෙන්නේ. ඒ කලකිරල තමයි ඉස්සර අතහරින්නේ. අන්න ඒ වාගේ කාමච්ඡන්දය ඇති කරගන්න එක්කෙනා කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීමෙන්
මේ සතුටු වෙන එක්කෙනාට තමයි මේ උදාහරණය බුදුහාමුදුර දෙන්නේ. ඊට පස්සේ ආබාධයක් සෑදී දුකෙන් පෙළෙන ගිලන් වූ ආහාර රුචි නොකරන ශරීර ශක්තිය දීන වූ පුරුෂයෙක්. කවුරු හරි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. එයා හොඳටම ගිලන් වල බාල්හ ගිලාන කෙනෙක්. ඒ වගේම කන්නත් ප්‍රිය නෑ වැඩි. කෑමත් එයාට අල්ලන්නේ නෑ. දැන් යාගේ ශරීර ශක්තිය නොකා ඉඳීම නිසාම ගිලිහිගෙන ගිහිල්ලා. ඉතින් ඒ දැනත්තා ටික කලකින් කොහොම හරි දෙහෙත් අරගෙන සුවපත් වෙනවා. සුවපත් වෙලා ඊට පස්සේ ඔන්න හොඳට ආහාර ප්‍රිය වෙනවා, රුචි වෙනවා. ඒ ආහාර රුචි වීම නිසා හොඳට කෑමත් කනවා. කෑම කාලේ ඉවර වෙලා ශරීර ශක්තියත් දියුණු කර ගන්නවා. එහෙම ශරීර ශක්තිය දියුණු කරගෙන යා නිරෝගී කෙනෙක් වෙනවා. නිරෝගී කෙනෙක් වෙලා ඉවර වෙලා එයා දැන් ඉන්න තත්ත්වය ගැන සතුටුයි. දැන් කවුරු හරි කෙනෙක් ලෙඩ වුණාම දුකයි. ඊට පස්සේ සනීප වෙනවා. සනීප වුණාට පස්සේ හරියට සතුටුයි. නේද? සතුටුයි. ඒතර ඒ සතුටට මුල් වෙලා තියෙන්නේ මොකක්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඒ සතුටට මුල් වෙලා තියෙන අර ලෙඩේ. නේද? දුකට මුල් වුණා ලෙඩේ නැතිවීම, ලෙඩේ තියෙන එක. සතුටට මුල් වුණා ලෙඩේ නැතිවීම. නැතිවීම ලෙඩේ. එහෙනම් ලෙඩේ තමයි ඒක මුල් වෙලා තියෙන්නේ. එතකොට ලෙඩක් හැදිච්ච කෙනා මොකද කරන්නේ? ලෙඩේ සුවපත් කරාට පස්සේ ලෙඩේ ගැන හිතලා සතුට වෙනවා සමහර වෙලාවට. ඔයාලා දන්නේ නැහැ මට හැදිච්ච ලෙඩේ කියලා. නේද? තමන්ගේ අමාරුකම් මහා ලොකුවට කියනවා. මෙහෙම ලෙඩක් නෙතිද්ද කියලා. ඉතින් අනිත් එක්කෙනා කියන ඔයා දන්නේ නැහැ මට හැදිච්ච ලෙඩේ ඊට වැඩි අමාරුයි කියලා. තමන්ගේ ලෙඩේ වැඩි කරගිල කියනවා. ඉතින් ලෙඩේ ගැන කියලා සතුට වෙන ඉන්න සමහර වෙලාවට. ඉතින් බලන්න මේ මානසික ගති. අන්න ඒ වාගේ ව්‍යාපාදය තරහව නැති කරගත්ත කෙනා සතුටු වෙනවා. එයා කොහොමද සතුටු වෙන්නේ? ඉස්සර මං කේන්ද්‍රයෙන් ඉඳි ව්‍යාපාදයෙන් මොනතරම් කඩියක් එක පැටලුණාද? මං පොඩ්ඩ බැරින ගමන් ඒ දවස්වල අනවශ්‍ය විදිහට ගැටුම් ඇති කර ගන්නවා. ඒ නිසාම හැමෝම මාත් එක්ක තරහයි. එහෙම නැත්නම් මාත් එක්ක පැටලෙන්න එනවා. එහෙම නැත්නම් මාව පිළිකුල් කරනවා. මාව හැල්ලු කරගෙන තිබ්බේ. මං එනව දැක්කාම සමහරු මග හැරලා යනවා. මටම මං ඒ දවස්වල අප්‍රියයි. මං ගැනම මට මහ කලකිරීමක් තිබ්බේ. දැන් එහෙම නෙවෙයි. දැන් මම මෛත්‍රී කරන කෙනෙක්. මාත් එක්ක හැමෝම හිතවත්. මට හැමෝම ලැබෙයි එක්ක. කවුරු හරි මොකක් හරි කරන්න ගියාමත් මගෙනුත් අදහස් විමසනවා. එහෙම කල්පනා කළා අන්න එයා සතුටු වෙනවා. ඉස්සර තරහා දැන්නේ දැන් මෛත්‍රිය තියෙන්නේ කියලා හිතලා එයා සතුටු වෙනවා. ව්‍යාපාද නීවරණය ප්‍රහාණය කිරීමෙන් ඇති වෙන සතුට. ඊළඟට තුන්වෙනි එක සිරගෙට වැටුණු පුරුෂයෙකු පසු කලක ඒන් පහසුවෙන් මිදී භෝග විනාශයකුත් නොදැක් සතුටට සොම්නසට පත්වන්නාක් මෙන් තීන මිද්ද නීවරණය ප්‍රහාණය කිරීමෙන් සතුටු වේ. කවුරු හරි මිනිහෙක් හිරගේ දානවා වැරද්දක් කළා ඉවරයි. ඊට පස්සේ මේ මිනිසයා ඒකෙන් නිදහස් වෙන්න මොකක් හරි නියමිත දඬුවම් කාලය අවසන් වීම තුල හරි වෙසක් එකට හරි නම්සලට හරි නිදහස් කරනවා. කරදරයක් නැහැ. කරදරයක් නැතුවයි නිදහස් වෙන්නේ පහසුවේ. ඒ කියන්නේ සමහර වෙලාවට හිරගෙවල් වලදී වෙන කරදර වල පැටලෙන්නත් පුළුවන් නේ. ඒකයි. එතකොට එහෙම නිදහස් වෙලා එයා ගෙදර ඇවිල්ලා බලනකොට ගෙදරත් හොඳට ඉන්නවා. දැන් මිනිහා හිරෙන් නිදහස් වෙලා ඉනකොට නෝන හිරයක් අරගෙන ගිහිල්ලා නැහැ. ඒකයි කියන්නේ භෝග විනාශෙත් නැහැ කියන එක. ඊළඟට ගේ දොරත් කරදරයක් නැහැ හොඳට තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට ලයිට් බිල් වතුර බිලුත් නෝන වෙලාවට ගෙවලක් තියෙනවා. ඒ ගැන කරදර වෙන්නේකුත් නැහැ. කලින් ඉතින් හම්බ කරපු සල්ලි ටිකකුත් කොහොම හරි එකතු කරගෙන පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් යාට ටිකක් එක සැරේට ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කරන්න දෙයක්වත් නැහැ. දැන් සල්ලි තියෙන නිසා යාට යැපෙන්න සූදානම්ව ජීවිත පාලනය යන්න පුළුවන්. අන්න ඒ ගැන කල්පනා කරලා ඉවර වෙලා සතුටු වෙනවා. ඉස්සර මම මේ හිරේ වැටිලා හිටියා. දැන් මම ඒ හිරෙන් නිදහස් වුණා.
දැන් මට මගේ ජීවිතය ගැන සතුටු වෙන්න. ඒ වගේ තීන මිද්දේ තියෙන කෙනෙක් කල්පනා කරන ඉස්සර මම මෙහෙම කම්මැලිකමද හිටියා. එක් තැන් වල හිටියේ සීමා වෙලා හිටියා. මගේ වැඩ ටික මම ඒ හිඳ කොච්චර ප්‍රමා කරගත්තද. ඒ වගේ දැන් මම මිදෙන්න ඕන. මම මේ මිදලා කුසලයේ යෙදෙන්න ඕන කියලා ඒ කුසලයේ යෙදීම තුළ ඇති වෙන සතුට තමයි මේ තුන්වෙනි කෙනාට දැනෙන්නේ. 4. උද්ධච්ච කුක්කුච්චේ නැති කිරීමෙන් නීවරණ ප්‍රහාණය කිරීමෙන් සතුට වෙන ආකාරය. පරාධීන වූ ඍෂිසේ හැතිරෙන්නට ඉඩ නොලැබෙන 16. කවුරු හරි යටතේ ඉන්න කෙනාට තමයි පරාධීන කියන්නේ. ඒ කවුරු හරි යටතේ ඉන්නවනම් එයාට කැමති විදිහට හැසිරෙන්න බෑ. ඍෂිසේ හැසිරෙන්න බෑ. එතකොට එහෙම කෙනා 16. ඒ වගේ 16ක් ඉන්නවා. ඉතින් එයා 16 භාවයෙන් මිදෙනවා. වැඩකාරකමෙන් මුදවනවා. එහෙම මුදුනාට පස්සේ මෙයා බොහොම සතුටින් නිදහස ලැබිලා ඉවර වෙලා බොහොම සතුටු වෙනවා. මට දැන් ආයේ නීති දාන්න කවුරුවත් නැහැ. මට මේව කරන්න කියලා කියන්න කෙනෙක් නැහැ. මම බොහොම මට කැමති විදිහට ජීවත් වෙනවා කියලා. අර සුභද්‍ර කියන භික්ෂුව වයසට ගිහිල්ලා මහාන වෙච්ච ආම්දුරු කෙනෙක් හිටියනේ බුදුහාමුදුරු පිරිනිවන් පාන වෙලාවේ නේද? එතකොට සුභද්‍ර කිව්වේ මොකද්ද? සුමුත්තාමයන් තේන මහා සමණේන. මේ මහා ශ්‍රමණයන් වහන්සේගෙන් අපි මිදුණා. ඉන්න කාලේ ඉඳලම කිව්වේ මේක කරන්න එපා කියලා නීති දාපු එක. මේක කැපයි මේක කරන්න එපා මේක අකපයි කියලා. දැන් එහෙම නෙවෙයි. දැන් අපිට කැමති දෙයක් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් අපි මේ මහා ශ්‍රමණයන්ගෙන් මිදුණා කියලා හිතාගෙන ප්‍රකාශයක් කළා. ඉතින් එයා හිතන්නේ නැති බුදුහාමුදුරුවෝ එයා හිර කරලා තියාගෙන හිටියේ කියලා. ඒ නිසා තමයි එහෙම සිතුවිල්ලක් ඇති වුනේ. ඉතින් කොහොම හරි වහල් සේවයේ යෙදෙන වැඩකාර කෙනෙක් ඒකෙන් මිදුණාට පස්සේ ඒ නිදහස ගැන කල්පනා කර සතුටු වෙනවා වගේ උද්ධච්ච කුක්කුච්ච නැති කිරීමෙන් සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. දැන් මේ සතුට අපිට එදිනෙදා ජීවිතේදී ලබා ගන්න පුළුවන් යම් තාක් දුරට මේ ක්ලේශ ධර්ම මේ නීවරණ ධර්ම යටපත් කිරීම තුළ. එහෙම ලබා ගන්න නම් ඒක ආවර්ජනය කරන්නත් ඕන. දැන් මේ හිරෙන් මිදිච්ච අය මේ දාසභාවයෙන් මිදිච්ච අය ලෙඩින් මිදිච්ච අය ඔය ඔක්කොම ආපහු කල්පනා කරනකොටනේ සතුටුනේ නේද? සමහර වෙලාවට කල්පනා කරන්නේ නැත්නම් එහෙම සතුටක් නෑ යා. ඒ නිසා අන්න ඒ වගේ අපි මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරන ගමනේ ආවර්ජනය කරලා බලන්න ඕන කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට තමයි මේ සතුට කියන එක අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ 5 කාන්තාරයෙන් දීර්ඝ වූ මාර්ගයට පිළිපන් පුරුෂයෙකු ටික කාලයකට පසු සුවසේ ඊතර වී සතුටට පත්වන්නා ඔන්න දිග විශාල කාන්තාරයකට කවුරු හරි කෙනෙක් වැටෙනවා. කොහේ හරි ඇවිදගෙන යනවා. ඉතින් අගක් මුලක් පේන්නේ නැහැ මෙයා කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. පාර දන්නේ නැහැ යන මන් දන්නේ නැහැ. ඉතින් ඔහේ ඇවිදගෙන යනකොට කාන්තාරේ පාරක් නැතුව මං මුලා වෙලා ඇවිදගෙන යනකොට ඥාන එක සැරේටම පාරක් අහු වෙනවා. පස්සේ මෙයා මේ පාර දිගේම ඇවිදගෙන යනවා දකින්නවා අඩි පාරවල් තියෙනවා කරත්ත රෝද පාරවල් තියෙනවා. ওই විදිහට එක පාරවල් තියෙනවා. මේක කිහිප බවක් දැන් සටහන් වෙලා තියෙන කවුරු. එතකොට මෙයා මොකද කරන්නේ? බය නැතුව ඒ පාරේ යනවා. ඒ පාරේ ගියාම ඔන්න එයා කාන්තාරයෙන් මිදෙනවා. ඊට පස්සේ ക്ഷേම භූමියකට එනවා. ගස් කොළන් තියෙන තැනකට එනවා. එහෙම ආවහම මෙයාට සතුටුයි. අර කාන්තාරේ අතරමං වෙලා ඉන්නකම් මෙයා නිකන් දුකටපත් වෙලා ඉන්නේ. මං කොහෙද මේ යන්නේ? මොනවද මේ යන පාර හරිද කියලා යාට සැකත් එක්ක. ඒතර කාන්තාරයෙන් මිදිලා පාරට වැටිච්ච ගමන්ම අන්න යාගේ සැකේ නැති වෙලා සතුට ඇති වෙනවා. ඒ වගේ විචිකිච්ඡාවෙන් ඉන්නකම් අපි කාන්තාරයේ ඇවිදින අය වගේ. අපි යායුතු නොයා යුතු ධර්ම මාර්ගය දන්නේ නැති තාක්කල්. තව විදිහකින් කියනනම් අපි ආරෂ්ඨාංගික මාර්ගයට වැටිලා නැති තාක්කල්. මාර්ගස්ත උනේ නැති තාක්කල්. අපි කාන්තාරයක ඉන්න අය වගේ හරියට. අපි යන්නේ කොහෙද කියලා අපිට දැක්මක් නැහැ. ඉන්නේ කොතැනද කියලා අපිට දැක්මක් නැහැ. ඒ නිසා ඔහේ ඔළුව කරකැවිච්ච අපි යනවා. මේ දෘෂ්ටියෙන් යුක්ත වුණේ නැති වුණා. සම්මා දිට්ඨියෙන් යුක්ත වුණේ නැති වුණා. විචිකිච්ඡා බහුල ජීවිත ගත කරන්න වුණා.
ඉතින් එහෙම කෙනා මොකද කරන්නේ? ඒ විචිකිච්ඡාව නැති කර ගැනීම සඳහා දැන් ඔන්න කොහේ හරි දුර ගමනක් යන්න කලින් එයා මොකද කරන්නේ? ඒ නිසා කාන්තාරාව වෙන්නත් පුළුවන්, පාර වරදින්නත් පුළුවන්. එහෙම වෙනවයි කියලා දන්නේ කෙනා මොකද කරන්නේ? තමන් පිළිබඳ අධිලක්ෂේරුවක් තියාගන්න නැතුව මොකද කරන්නේ? මැප් එකක් අරගෙන යන්න. නේද? පාර ගැන කලින් දැනුවක් වෙයි. එතකොට සැක ඇති වෙන්නේ මම්මුලා වෙන්නේ පාර ගැන දන්නේ නැති නිසා. එතකොට පාර ගැන දැනුවත් උනේ කියලාට සැකයක් වෙන්නේ නැහැ, මම්මුලා වෙන්නේ නැහැ. මැප් එකක් ළඟ තියෙනවා. බල බල යන්න පුළුවන්. අන්න ඒ වාගේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට මැප් එක තියෙනවා. සම්මාදිට්ඨිය. ඒකේ තියෙනවා හරියට පාර සටහන් කළා. කොහොමද ආරේෂ්ඨාංගික මාර්ගය? කොතනින්ද පාර පටන් ගන්නෙ කියලා ගන්න ඕන. මොනවාද? ඉස්සෙල්ලාම තියෙන්නේ පාරට හොඳට අවතීර්ණ වෙන ක්‍රමය සම්මාදිට්ඨිය. ඊට පස්සේ මේ සම්මා සංකප්ප ගොඩනගන ආකාරය, දෘෂ්ටිය පිරිසිදු කරන්නේ, ප්‍රඥාව ඇති කරගන්නේ. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත මේ විදිහට බලලා ඔන්න පාරේ යන හැටි හරියට ඉගෙන ගන්න. දැන් මේවා යන ගමන් ඉගෙන ගන්න තියාගන්න හොඳ නැහැ. දැන් ගොඩාක් අය කරන්නේ මොකද්ද? ඔය යන ගමන් දැනගන්න පුළුවන්, මගෙන් කාගෙන් හරි අහගන්න පුළුවන් කියලා බහින්න ගන්න. නේද? එහෙම වුණාම සමහර වෙලාවට බැරි වෙලාවකත් මගදී අහගන්න කෙනෙක් හිටියේ නැති වුණොත් වැඩි යවු. අන්න ඒ ඔය මගදී අහගන්න පුළුවන්, ඉස්සරහට අහගන්න පුළුවන්, පස්සේ දැනගන්න පුළුවන් කියලා හිතන අය තමයි නිවන් දැකීමත් අනාගතයට කල් දාන්නේ. නේද? දැන් මහදීසියක් නැහැ. තව ටිකක් එන්ජොයි කරලා ඉවර වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ නිවන් දකින්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න අය තමයි බාලගිරි දෝෂයට ලක් කරන්නේ නිවන් දැකීම අන්නේ කට්ටිය. දැන් මහදීසි නැහැ, ඉස්සරහට අහගන්න පුළුවන්. තව කාගෙන් හරි අහගන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි බුදු වෙන්නේ. ඔය අනිත් බුදුහාමුදුරුවෝත් එන්නේ. එහෙම හිතලා ඉවර වෙලා මේක කල් දානවා. දැන් බැරි වෙලාවකත් බුදුහාමුදුරුවෝ බුදු වෙයි. බුදුහාමුදුරන්ගෙන් බණහන් අපි හිතනුනේ නැතුව. නේද? අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ වගේ තැනක ඉපදුණා. තිරිසන් සතෙක් වගේ වුණා. ආයි කාලයකට ගොඩ එන්න බැරි විදිහට පෙරේතෙක් කියලා හිටියෝ. නිරේ ඉපදුණා. මොනව කරන්නේ? ඒ නිසා මේ පස්සේ අහගන්න පුළුවන්, ඉස්සරහට අහගන්න පුළුවන්. දැම්ම හදිසි වෙන්න ඕනේ නැහැ කියලා හදිසි එහෙම කල්පනා කරන්නේ නැතුව ඉක්මනටම දැනගන්න. අන්න ඒක තමයි දැන් මේ කරන්නේ අපි. දැන් මම කරන්නේ පාර හොයා යන එක. දැන් මම මේ පාර හොයාගෙන අනිත් අයට කියලා දෙනව නෙවෙයි. මම කරන්නේ පාර හොයන එක. මම හොයාගන්න කාලෙට තමයි ඔයාලට ඔයයන්ට කියන්නේ. තමයි වරදින්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඒ විදිහට හොයාගෙන යන්න. එතකොට මම කියලා දෙන කාලෙටම පිළිගන්නත් එපා. නේද? ඊට පස්සේ ආපහු ටිකක් හිතලා බලන්නත් ඕනේ. මෙහෙම කිව්වට මෙහෙම වෙන්නේ කොහොමද? කියලා කල්පනා කරලා තමනුත් අධ්‍යයනය කරලා තේරුම් අරගෙන තමයි පාරේ යන්නේ. එහෙම ගියාම ඒ පාර ගමන කෙලවර කරපු එක්කිනාට සතුටක් ඇති වෙනවා වගේ. ඔන්න විචිකිච්ඡාව නැති කිරීම තුළ, ඒ කියන්නේ සැකේ නැති කිරීම තුළ පාර දැනගත්ත කියන කෙනේ සැකේ නැති කරා කියලා. සම්මාදිටිය ඇති කරගත්ත කියන කෙනේ එයාට සතුට වෙන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ පින්වත්නි ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ කියන ඒ ධාන උපදවා ගන්න. ඔන්න දැන් බලන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් පටන් ගත්තා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය ආවා. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයත් ආවා. ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය තමයි ඔය භෝජනේ මාත්‍රඥතාව දැනගන්නවා කියලා කියන්නේ. චතුපාරිශුද්ධ සීලය උතන කියන ඔය කලින් ශ්‍රාවකේකු ශ්‍රමණේකු බ්‍රාහ්මණේකු ළඟ තිබී ඒ කාරක ධර්ම වල තියෙන ඕන ලක්ෂණ කියන තැන චතුපාරිශුද්ධ සීලය ගැන කියනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නෑ. පංච නීවරණ යටපත් කරන ක්‍රමය ගැන කිව්වා. පංච නීවරණ යටපත් කරන ක්‍රමයේ තමයි
සමත භාවනාව කියලා කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරනවා. දැන් කාමයන්ට තියෙන දැඩි වූ ආශාව නැති කරන්න තියෙන සමත භාවනාව මොකද්ද? අසුභානුස්සතිය වඩනවා. අසුභානුස්සතිය. ව්‍යාපාදේ නැති කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව වඩනවා. තීන මිද්දේ නැති කර ගැනීම සඳහා තීන මිද්දේ නැති කර කම්මැලිකම. දැන් කම්මැලිකම කුසීතකම ඇති වෙන කෙනා හිතනවා දැන් ඕනේ පස්සේ භාවනා කරන්න එහෙම. මොකද කරන්නේ? මරණානුස්සතිය වල. තීන මිද්දේ නැති කරගන්න මම පස්සට කල් දාලා භාවනාව අන්තිමේදී භාවනා කරන්න ඉතුරු නැතුණු හෙට මැරුණු කියලා හිතන කෙනා අප්‍රමාදීව. මරණ සති මනියුක්තෝ සතතං අපමත්තෝ. මරණ සතිය වඩන කෙනා නිරන්තරයෙන් අප්‍රමාදී වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? කම්මැලිකමට ඉඩ දීලා යට වෙලා ඉන්නේ නැහැ. ඒක නැති කරගන්න උත්සාහවත් වෙනවා. ඊළඟ උද්ධච්ච කුක්කුච්ච. සිතේ තියෙන නොසන්සුන්කම නැති කරගන්න ආනාපාන සතිය වගේ භාවනාවක් කරනවා. එහෙම නැත්නම් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරනවා. ඊළඟට විචිකිච්ඡාව නැති කරගන්න බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වගේ ඒ භාවනාව. ඔය කියන්නේ සමත භාවනාව. සමත භාවනාවලින් හිත සමාහිත කරගෙන ධාන තත්වයට ඇවිල්ලා ධාන උපදවාගෙන කටයුතු කරන කෙනාට ඔන්න ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත, ආසවක්ඛය කියන ඥාන ටික පහළ. දැන් ওই ධාන පහළ කරගන්නකොට සහ ඥාන පහළ කරගන්නකොට ඇති වෙන සෝය සොම්නස මේ සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කරපු ආකාරය මම ওই දීප පොළවල කියනවා. අපව ඒක නැවත කියන්නේ කියොත් වෙලාව යනවා. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයි. ඒකේ සිංහල තේරුම මොකද්ද? පෙරවිසු කඳපිලිවෙල. පෙරවිසු කඳපිලිවෙල කියලා කියන්නේ එයා පිළිගන්නවා මොකද්ද? සසර පිළිගන්නවා. සසර පිළිගන්නවා. නැවත ඉපදීම එයා දකිනවා, පිළිගන්නවා. එයාගේ හිත පිරිසිදු වෙන්න මේ පංච නීවරණයන්ගෙන් වැහිලා ආවරණය වෙලා තියෙන හිත පිරිසිදු වෙන්න භාවනාව තුළ එයාගේ අතීතය එයාට මතක් වෙනවා. අතීතයේ දකින්න ගන්නවා. ඒ දකින්න ගන්නකොට එයා තේරෙනවා ආත්ම පළගියාත්මයට කලින් ආත්ම 10ක් 20ක් 100ක් ඔය ආදී වශයෙන් එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා බලනකොට එයාට වැටහෙනවා මේ සත්වයා කියන කෙනා ඉපදී මෙරි ගමන් කරන ආකාරය. එහෙම ඉපදී මෙරි ගමන් කරන සත්වයා දකිනකොට ඒත් එක්කම එයා දකිනවා මේ සත්වයා කියන කෙනා හැමතිස්සෙම ඇති වෙලා පැවතිලා නැති වෙලා වෙනස් වෙලා එන එකක්. සත්වයා කියන එක පෙරලි එන එකක් කියලා තේරුම් ගන්න. එහෙම පෙරලි එන එකක් කියලා තේරුම් ගන්න කෙනා තමයි එහෙනම් මේකේ සදාතනික වූ ආත්මයක් මම කියලා කෙනෙක් මගේ කියලා එකක් නෑ කියලා එයා එකකින් දකිනවා. සංකාය දිට්ඨිය නැති කර ගන්නවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ කරගත් කෙනාට සංකාය දිට්ඨිය නැති කරගන්න එය මහෝපකාරී වෙනවා. හරිද? ඊට පස්සේ චතුූපපාත ඥාන. චතුූපපාත ඥානය කියන්නේ මොකද්ද? චුති උත්පත්ති දක්න නුවණ. චුති කියන්නේ මැරෙන එක, ඥාන එක. උත්පත්ති කියන්නේ ඉපදෙන. හරියට මේක උපමාවකින් කියලා තියෙන්නේ දැන් ගෙවල් දෙකක් ගාව ඉන්න කෙනෙක් දොර දෙක ගෙවල් දෙකේ දෙපැත්තේ දොරවල් දෙක තියෙනවා. ඔය ගෙවල් දෙක මැදට වෙලා කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ කෙනා මැද ඉඳගෙන අර ගෙවල් දෙකේ දෙගොල්ලා එහාට මෙහාට මාරු වෙන හැටි දකිනවා. අන්න ඒ වාගේ චතුූපපාද ඥානය පහළ කරගත්ත කෙනා මෙලොව උපදින අයයි මෙලොවෙන් යන අයයි දකිනවා. සසරින් යන මේ කියන්නේ මේ භවයෙන් යන මේ භවයට එන ওই විදිහට දකිනවා. සත්වය ඉපදෙන හැටි මැරෙන හැටි දකිනවා. ඒක තමයි චතුූපපාත ඥානය කියලා කියන්නේ. ඒ තුලත් යා සංඛාය දිට්ඨිය නැති කරගන්න යාට ඒක උපකාර වෙනවා.
ඒ විතරක් නෙවෙයි විචිකිච්ඡාවත් එයාගේ ප්‍රහාණය වෙනවා චතුප්පාද ඥානය. විචිකිච්ඡාව කියලා කියන්නේ මොකක්ද? මෙලෝ පිළිබඳව පරලෝ පිළිබඳව සැකනේ. එතකොට මේක හරියට මෙලොව පිළිබඳව දකින්න මේ චතුප්පාද ඥානි පරලෝකයේ පිළිබඳව ඥාන චතුප්පාදයේ තුලින් දකිනවා. ආසවක්ඛේ ඥානි ඔය දකින්න කෙනා ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම එහෙම දිගටම නැති කරලා අනිත් සංයෝජන ධර්මත් නැති කරන්න උත්සාහවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශ්‍රාවකයා බුදුහාමුදුරුවන්ගේ ගෝලයා එහෙම නැත්නම් වික්ෂුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ බ්‍රාහ්මණයා කියලා හඳුන්වන කෙනා ඕවයින් නවතින්න හොඳයි. ඊට පස්සේ එතනිනුත් ඉහළට යන්න ඕන කියනවා. එතනින් ඉහළට යන්න නම් කුමක්ද කරන්න ඕන? ආසවක්ඛය ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා ආසවක්ඛය ඥානය ලබා ගැනීම සඳහා ක්‍රියාව. ආසවක්ඛය ඥානය කියන එක ලෝකෝත්තර ඥානයක්. ලෝකෝත්තර ඥානයක්. අනිත් ඥාන ලෞකිකයි. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක ලබා ගන්න රහත් වෙන්න ඕනේ නැහැ. චතුූපපාද ඥානය කියන එක ලබා ගන්නත් රහත් වෙන්න ඕනේ නැහැ. අනිත් මාර්ගඵලලාභීන්වත් ලබා ගන්න පුළුවන්. ලෝකෝත්තර ඥානයක් ලබා ගන්න. ඒ කියන්නේ මේ ආසවක්ඛය ඥානය ලබා ගැනීම සඳහා ඒක පහළ වෙන රහතන් වහන්සේලා. එතකොට පින්වත්නි රහත් වුණාම තමයි සම්පූර්ණයෙන්ම ආසවක්ඛය ඥානය පිළිබඳ අවබෝධය එන්නේ. මෙන්න මේ විදිහට ත්‍රිවිද්‍යා ලබා ගන්න ඒ තැනත්තා රහත් මාර්ගය තුලින් තමන්ගේ ජීවිතේ කෙලවර කරගන්නවා. ඉතින් ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ තමන් බුද්ධ ශ්‍රාවකයෙක් කියලා හඳුන්ව ගන්නවා. මම ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් කියලා හඳුන ගන්නවා. මම බ්‍රාහ්මණයෙක් කියලා හඳුන්ව ගන්නව නම් මෙන්න මේ කියන කාරණාවලින් යුක්තයි. නිසා මට ලැජ්ජා බය දෙක තියෙනවා. ඒ ඇති හොඳටම කියලා සෑහීමකටපත් වෙලා හිටියොත් ශ්‍රාවකත්වය එතනින් නවතිනවා කියන්නේ. ඉතින් ඒ නිසා අපි වචනේ පරිසමාප්තාර්ථයෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණාවන් අපේ ජීවිතයට ටිකක් දුරට හෝ ඈදා ගන්න ඕනේ. ඒතර මේ ශ්‍රාවකයා කියන කෙනා විස්තර කරන්න බුදුහාමුදුරුවෝ නම් කීපයක් දීලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හඳුන්වන්න නම් කීපයක් තියෙනවා. ශ්‍රමණ කියන නම යොදනවා, බ්‍රාහ්මණ කියන නම යොදනවා, නහාතක කියන නම යොදනවා, වේදගු කියන නම යොදනවා, සොත්තිය කියන නම යොදනවා, අරිය කියන නම යොදනවා, අරහං කියන නම යොදනවා. ඔන්න ශ්‍රාවක. එතකොට මේ ශ්‍රමණයන් වහන්සේලා ශ්‍රාවකයන් හඳුන්වන්නේ. ශ්‍රමණයන් වහන්සේලා හඳුන්වන්නේ. සමන අකුසල ධර්ම සියල්ල සංසිඳවන නිසා තමයි ශ්‍රමණ කියලා කියන්නේ. අකුසල ධර්ම සියල්ල බැහැර කරන නිසා තමයි බාහිත පාප කියන එක බ්‍රාහ්මණ කියලා කියන්නේ ඒකයි. පව් සියල්ල බැහැර කරන හින්දා බ්‍රාහ්මණ කියන නමින් හඳුන්වන්නේ. කෙලෙස් කිලිටි කෙලෙස් මල සෝදා හරින බවින් නහාතක කියලා කියනවා. නහාතක කියන්නේ කෙලෙස් හොදලා දාන කියන වචනාර්ථය. සතර මාර්ග ඥානයන් දන්නා බැවින් වේදගු කියලා කියන්නේ මෙතන ඉස්සර තිබ්බා වේද හතරක්. බ්‍රාහ්මණ ඉගෙනීමේ වේද හතරක් තියෙනවනේ නේද? මොනවද? ඍග් යජුර් සාම අතර්වණ කියලා. ඔය වේද හතරේ කෙලවරට පාරප්‍රාප්තයට කියනවා චතුර් වේද පාරගු කියලා. වේදේ කෙලවර, පාර කියන්නේ කෙලවර. ගු කියන්නේ ගිය කියන එක. එතකොට අරතෙලටම ගිය කෙනා සිව් වේදේ. ඒත් බුදුහාමුදුරෝ දේශනා කරන මේ වගේ මාර්ග ඥාන හතරෙන් පරතරයට ගිහිපෙක් කෙනා අපේ ශාසනය තුල වේදගු කියන නමින් හඳුන්වනවා රහතන් වහන්සේ. ඊළඟට අකුසල් දහම් ඉවත් කිරීම තුල ශාන්තිය සලස ගන්න නිසා සොත්තිය කියන නමක් තියෙනවා. මේක තියෙනවා කොහොමද? ඊළඟ අකුසල ධර්ම දුරු කරන නිසා ආර්යයන් විසින් දුරු කරන නිසා උතුමන් විසින් මේ අකුසල ධර්ම දුරු කරන නිසා අරිය කියලා කියනවා.
ඒ වගේම සියලුම අකුසල ධර්මයන් ඈත් කරන නිසා, කෙලෙස් සතුරන්ගෙන් ඈත් වෙච්ච නිසා අරහන් කියලා. ඉතින් බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මොකක්ද? මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න, ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වෙන්න මේ தത്വයටපත් වෙන්න. ඔබත් අරහන් කෙනෙක්, අරහන් නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න. ඔබත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න. ඔබත් සොත්තිය නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න. ඔබත් වේදගෝ කියන නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න. නහාතක කියන නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න. බ්‍රාහ්මණ කියන නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න. සමන කියන නමින් හඳුන්වන සුදුස්සෙක් වෙන්න කියලා. මේ ස්වාමීන් වහන්සේලාට අවවාද කරේ. එහෙම සුදුස්සෙක් වුණොත් ඔය අස්සපුර කියන ගමේ ශ්‍රද්ධා සම්පන්න ගම්වැසියන් පුදන දාණයට සුදුසු වෙනවා, නිස්සු වෙනවා. ඒ ඇත්තන්ගේ ඒ දාණය අර්ථවත් කර පිළිසක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒ දේශනාව සතුටින් ස්වාමීන් වහන්සේලා පිළිගත් එක තමයි මහා අස්සපුර සූත්‍රය කියලා හඳුන්වන්නේ. ඉතින් පින්වත්නි, දැන් මේක පැවිදි භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඔය ඇත්තොත් ශ්‍රාවක කියන ගණයෙන් තොර වෙන්න බෑ. අපි හැමෝම ශ්‍රාවකත්වෙහි පිහිටලා ඉන්න අය. ඒ වගේම අපි දැන් රැකියාවක් කරන කාල සීමාව තුලදී තමන් විසින් ස්වයං පෝෂිත වුණාට සමහර වෙලාවට පයස්ගත වෙනකොට අනුන්ගෙනුත් පෝෂණය වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් නෑ මම උපයපු ඒවායි මම පාවිච්චි කරන්නේ එහෙම කියලා. එහෙම නෑ, අම්මා තාත්තගේ දායාද, ස්වාමි භාර්යවරුන්ගේ දායාද එහෙම කියලා. පන්සලට ගියාම පොයි දවසට සිල් ගන්නකොට දානේ වළඳන්නේ අනුන් නේද? අනුන්ගේ දානේ ගන්න. ඒ වාගේ එතකොට අන්න එහෙම පරිභෝග කරන දේවල් වලට අපි සුදුස්සු වෙන්න. ලැජ්ජාව බය දෙක විතරක් තියාගෙන ඉඳලා මදි. ඒට අදාළ වෙන ඔය චක්සු පිරිසිදු සීලයෙන් සිල්වත්ව සමත භාවනාව භාවිත කරලා විදර්ශනාවට නගලා හිත දියුණු කරගෙන අර தત્ත්වයේ කෙලෙසුන් නැසන தત્ත්වයටපත් වෙන්න කියන එක තමයි ගිහි ජනතාවට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ නොකියා කියන්නේ. ඉතින් ඒ අස්සපුර සූත්‍ර දේශනාව තමයි පින්නතුන් ශ්‍රවණය කළේ. මා මේක වැඩි මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය දීපු පොලේම තියෙනවා මේ බය හතරක් ගැන සඳහන් කළා. ලැජ්ජා බය තියෙන අය බය වෙන්නේ මෙන්න මේ කාරණා හතර පදනම් කරගෙන. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. අත්තානුවාද බය කියන්නේ මුළු ලෝකයම රැවට්ටුවත්, ලෝකයටම හැංගුවත් මගේ හිතට මට බොරු කරන්න බෑ. මගේ හිත මට දොස් කියයි. හිත අසහනයටපත් වෙයි කියන අදහසින් වැරදි වලින් මිදෙන්න. පරානුවාද බය කියන්නේ අනිත් අය මට දොස් කියාවි. එහෙම නැත්නම් මගේ වැරදි නිසා මා වටා ඉන්න අම්මා තාත්තා, දරුවෝ, ස්වාමි භාර්යාවරු ඒ අය ලැජ්ජාවටපත් වෙයි මම මෙහෙම කළොත් කියලා. අන්න ඒ ගැන කල්පනා කරලා බය පවෙන් නිදහස් වෙන්න. ඒ බය ඇති කරගන්න. දණ්ඩ බය කියන්නේ යම් වැරදි කිරීම තුළ දඬුවම් වෙනින් අම්මා තාත්තා ගහයි ඒ විතරක් නෙවෙයි රාජදණ්ඩනයට උදහසට ලක් වෙයි කියන බය. ඒ හැම එකටම වැඩිය. වැරදි කළාම මේ ලෝකේ නම් කොහොම හරි කරලා ඉවරෙල්ල බේරිලා ඉන්න පුළුවන්. හැබැයි පරලෝකීය නම් ලේසියෙන් බේරෙන්න බෑ. දුගතියට තමයි යන්නේ කියලා කල්පනා කළා. ඒ දුගතිය ගැන දුගතියදී ඇතිවන පීඩාව ගැන කල්පනා කළා. ඒ මිදින එක තමයි දුක්ගති භය. ඒ ඇති කර ගන්න බය තමයි දුක්ගති භය කියන්නේ. ඒ නිසා ඔන්න ඔය බය හතරෙන් යුක්ත වෙන කෙනා ලැජ්ජා බයෙන් යුක්ත වෙනවා. ලෝකපාලක ධර්ම, දේව ධර්ම වලින් යුක්ත වෙනවා. එයා ආර්ය සීලයෙන් සිල්වත් වෙනවා. උපෝසත සීලයෙන් යුක්ත වෙනවා. ඒ වගේම එයා ඉන්ද්‍රියන් හොඳට සංවර කර ගන්නවා. එයාගේ කය වචනයේ සිත කියන ඒ තුන්දොර වලින් යහපත් දෙයමයි එයා කරන්නේ. ධනය හම්බ කරද්දී අනිසි විදිහට එයා මහන්සි වෙන්න යන්නේ නැහැ. සීමාන්තික විදිහට සල්ලි හම්බ කරන්නේත් නැහැ. සීමාන්තික විදිහට පොඩි ගහන්නෙත් නැහැ. සීමාන්තික විදිහට කන්න යන්නෙත් නැහැ. ඒ වගේම තීන විද්‍යෙන් යුක්තව නිදිබරව අවසිහියෙන් කටයුතු කරන්නේ නැහැ. නිදිබරින් තොරව ජාගරියාන යෝගයෙන් කටයුතු කරන ගමනේ
සිහිය මෙහෙवला කටයුතු කරනවා. ඒ සිහිය මෙහෙवला කටයුතු කරන කෙනා සතිය දියුණු කරගන්නවා. සතිය සමාධියට උපමා උදව් කරගන්නවා. සමාධිය විදර්ශනාවට නගනවා. විදර්ශනාවෙන් උත්තම රහත් භාවයටපත් වෙනවා. අන්න ඒ තත්වයටපත් වෙන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා හැමදෙනාටම මේ ශ්‍රවණය කළ ධර්මය හැමත උපනිශ්‍රේ වේවා. මේ උතුම් කුසල බලයෙන් හැමදෙනාටම උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කරනවා.